දුටුවේ නෙත් අසපුව අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපේ ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව තුළ ඔබ බොහොම ගෞරවයෙන් බලාපොරොත්තුව සිටින්නේ ගැඹුරු දහම් කාරණා සරලව පහදා ගැනීම. ඒ තමයි මේ සිත්නෙත් අසපුව ඉරිදා වැඩසටහන තුළ මේ ආසන්න කාලය තුළ අපි ඔබට සමීප කරන වටිනාකම. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන තුළ ධර්මානුශාසනාව අද දවසේ මෙලෙසින් ආරම්භ කරන්න සූදානම් වන මොහොතේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ධර්මදේශනාව වෙනුවෙන් අද ආරාධනා කළේ සුපුරුදු විදිහටම පදවි ශ්‍රීපුර ලස්සන ගම වනසේනාසන අධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිචය ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාසිතින් ගෞරවයෙන් ඉරිදා සිත්නෙත් අසපුව වෙනුවෙන් පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ යම් කාරණාවක් සිහිපත් කළ යුතුයි. ඒ තමයි එළඹෙන 26 වෙනිදා පෙබරවාරි 26 වෙනිදා පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ජන්මදිනය නිමිති කොටගෙන මේ සම්බුද්ධ ශාසනයට භාවනාව පිළිබඳව තවත් ඒ හිත වඩන්නට වටිනා වූ සිද්ධාස්ථානයක් ශාසනයට පූජා කිරීමේ නැත්නම් බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම ආරම්භ වෙනවා. 26 වෙනිදා පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය නිමිති කොටගෙන ගෞරවනීය සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා ඒ අවශ්‍ය කරන උපකරණ බෙදා දීමේ කටයුත්ත, ඒ වගේම ගැබිනි මව්වරුන් වෙනුවෙන් අවශ්‍ය කරන උපකරණ බෙදා දීමේ කටයුත්ත, ඊට සමගාමීව විශේෂයෙන්ම වෛද්‍ය සායන, ලේ දන් දීමේ පින්කම් ඇතුළු පින්කම් මාලාවක් ගම්පහ බවුන් පැලැස්සේදී පැවැත්වෙනවා. නෙත් FM රේඩියෝවේ මාධ්‍ය අනුග්‍රහය පෙරදරි කරගෙන ඊට පසුව විශේෂයෙන්ම 27 වෙනිදා තමයි මේ බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම සිදු වෙන්නේ. 27 වෙනිදා දහවල් 2ට ඉනික්බිතිව ශ්‍රී සර්වඥ කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා සහ අරහන්ත ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමේ වාසනාව අපේ ශ්‍රාවකයන්ට බවුන් පැලැස්ස තුලදී හිමි වෙනවා. ඒ කියන්නේ මෙහෙම සරලව කිව්වොත් එහෙම බවුන් පැලැස්සේ භාවනා කටයුතු ආරම්භ කරන්නට මත්තෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා රහතන් වහන්සේලා සමග බවුන් පැලැස්සට වැඩම කරනවා 28 වෙනිදා. හොඳට මතක තියාගන්න 28 වෙනිදා උදෑසන ඉඳලා පළවෙනිදා මාර්තු පළවෙනිදා දක්වා දින 3ක් අඛණ්ඩව ඔබේ වන්දනාවට ඔබ බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට, ඒ තුල බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නට ඔබට අවකාශය උදා වෙනවා. ඒ නිසා මේ පින්කම් මාලාව 26 වෙනිදා ඉඳලා පැවැත්වෙන්නේ. 26 වෙනිදා ලේ දන් දීම, වෛද්‍ය සායන ඇතුළු පින්කම් මාලාව පැවැත්වෙනවා. 27 වෙනිදා බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම පැවැත්වෙනවා. ඒ වගේම 28 වෙනිදා ඉඳලා 28 29 පළවෙනිදා දක්වා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩ හිඳින ඒ උතුම් වූ අබිනීලක් බඹර ජීවකේශ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, අරහන්ත ධාතුන් වහන්සේලා වඳින්නට බවුන් පැලැස්සට, ගම්පහ බවුන් පැලැස්සට එකතු වෙන්න කියන කාරණය බොහොම ගෞරවයෙන් සිහිපත් කරමිනුයි ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. පූජනීය වන්දනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සිත්නෙත් අසපුව ආරම්භයෙන් ධර්මානුශාසනාව සිදු කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්තවුත්තාභිධම්මත්තා චතුධා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසෙත් ඉරිදා සිත්නෙත් අසපුවෙන් ගලාගෙන හැලෙන උතුම් වූ සදහම් වර්ෂාවෙන් තමන්ගේ ජීවිත සුවපත් කර ගැනීමේ අභිලාෂයෙන් පිංගතුන් කවුරුත් සෝදානම් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමී පුරලා අවබෝධ කරගෙන ලෝක සත්වයාගේ නිවීම වෙනුවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස ශ්‍රවණය කිරීමේ අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවට දායකත්වය රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. නම්බර 1673 B පදවි ශ්‍රීපුර ලිපිනෙහි පදිංචි ගුණවතී මහත්මිය සහ පවුලේ දූදරු මුණුබුරන් විසින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, මේ ලෝකයේ කෙනෙකුට දෙන්න පුළුවන් දානයන් අතර ශ්‍රේෂ්ඨතම දානය බවට පත්වෙන්නේ ධර්ම දානයයි. එකට හේතුව තමයි මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ පහළ වුණාට පස්සේ උන්වහන්සේගෙන් ප්‍රබව වෙන ධර්මය ලෝක සත්වයා අතර බෙදීගෙන යන්නේ මේ සද්ධර්ම දානයත් එක්ක බැඳිච්ච කාරණා නිසා. කෙනෙක් කළගුණ සැලකීම පිළිබඳව ඉගෙන ගන්නවා නම්, මව්පියන්ට සැලකීම පිළිබඳව ඉගෙන ගන්නවා නම්, ලෝක සත්වයාට කරුණා කිරීම, මෛත්‍රී කිරීම ආදී ගුණධර්ම ඉගෙන ගන්නවා නම්, මේ සද්ධර්මයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අරගෙන යන ධර්ම පණිවිඩකාරයෙක්ගෙන් තමයි මේ ලෝකය සුවපත් භාවයට පත් වෙන්නේ. එතකොට ඒක ධර්ම දේශක ස්වාමීන් වහන්සේ නමක් වේවා, ගිහි පින්වතෙක් වේවා. ගිහි පින්වතෙක් කිව්වහම දැන් ඔය අද වර්තමාන කාලේ පහළ වෙලා ඉන්න අර දේව දූතයෝ වගේ, දේවදාසියෝ වගේ කට්ටිය නෙමෙයි. මේ ත්‍රිපිටක බුද්ධ වචනේ හොඳට ඉගෙනගෙන අටුවා සහිතව, ටීකා සහිතව සකවාදී ඉස්මතු කරනවා නම් පරවාදී නොවි. සකවාදී ඉස්මතු කරනවා නම් පරවාදී නොවි. මොකද්ද මේ සකවාද පරවාද කියන්නේ පින්වත්නි? සිහිපත් කරනවා, සකවාද කියලා කියන්නේ මේ ත්‍රිපිටක බුද්ධ වචනයට අදාළ දේශනාව ප්‍රකට කරනවා නම්. දැන් කෙනෙක් මේ ධර්මයේ සකවාදී වෙන්නත් පුළුවන්, පරවාදී වෙන්නත් පුළුවන්. පරවාදී කියලා කියන්නේ කෙනෙක් මේ බුද්ධ වචනය ප්‍රතික්ෂේප කරමින්, දැන් ඔය පිටු තුල අහලා තියෙනවද අර ඉන්නෝනේ සමාන ලබ්ධික සහ භින්න ලබ්ධික කියලා දෙකොට්ටාසයක්. සමාන ලබ්ධිකයෝ කියලා කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනයම එකට පිළිගෙන එකම ධර්මයේ දේශනා කරන ඇත්තෝ. දැන් පිටුදී මේ ධර්මය දේශනා කරනකොට කොට්ටාස දෙකක් වෙන්න බෑනේ. තේරෙනවද මං කියන එක? දැන් ඔය පිටු තුල පහුගිය සතියක ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් මට මතක හිටියට සති දෙකකට පමණ කලින් මම කාලාම සූත්‍රය පිළිබඳව සිහිපත් කළා. මේ කාලාම සූත්‍රයේදී මම සිහිපත් කළා ඔබට මේ බුදුන් කීවත් පිළිගන්න එපා කියලා කාරණාව බුදුදහමේ නැති බව. දැන් කෙනෙක් කාලාම සූත්‍රය කියවපු ගමන් කියනවා බුදුන් කිව්වත් පිළිගන්න එපා. එහෙම එකක් ත්‍රිපිටකයේ නැහැ. අන්න බලන්න, එකම ධර්මයේ ඉඳලා ලබ්ධිය දෙකක්, භින්න ලබ්ධිකයි. එවැනි භින්න ලබ්ධිකයෝ තමයි ඔය දැන් කියන්නේ බෞද්ධත්තු ඉන්නවා. ඔය පිඟුතුල දැකලා තියෙනවද මේ? ඒ ඇත්තු කියනවා මේ අපාය කියලා එකක් නැත. දිව්‍ය ලෝක කියලා එකක් නැත. අපාය තමයි මේ මනුෂ්‍ය ලෝකෙ. දැන් සමහරවර සෝමාලියා වගේ පැත්තක් පෙන්නලා කියනවා ඒ තමයි අපාය. සිංගප්පූරු වගේ පැත්තක් පෙන්නලා කියනවා ඒ තමයි දිව්‍ය ලෝකෙ. ලංකාව පෙන්නලා කියනවා මේ තමයි නියම මනුෂ්‍ය ලෝකෙ කියලා. එහෙමත් කියනවා. හරි. අර ඒ වගේ මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනයෙන් පිට ලබ්ධි ප්‍රකාශ කරනවා නම් ඒ ඇත්තන්ට කියන්නේ පරවාදී ඇත්තු කියලා. එහෙම නැතුව සකවාදී ප්‍රකට කරන යම් කෙනෙක් මේ බුද්ධ වචනේ ලෝකයට දායාද කරනවා නම් අන්න ඒ ධර්ම දානය. ඒ නිසා පින්වත්නි, ඔය පින්වතුන්ලා බොහොම පරිස්සමෙන් මතක තියාගන්න. ඔය පින්වතුන්ලා යම්කිසි ධර්ම දේශනාවකට අනුග්‍රහයක් හරි කරනවා නම් මේව හොඳට මතක තියාගන්න. ධර්ම දේශනාවකට අනුග්‍රහයක් හරි කරනවා නම් ඒ දේශකයාණන් වහන්සේලා පවා ඔබ දැන් පින්වත්නි දැන් වර්තමාන කාලේ හොයලා බලලා
ආරාධනා කරන්න වෙලා. ඔහේ අත්නෝමතිකව හැම නාලිකාවල් වල බණ කියනවා අරක මේක කියලා ආරාධනා කරන්න යන්න එපා. මොකද මේ වර්තමානයේ බොහෝ සද්ධර්මය රූපයෙන් එන්නේ අසත් ධර්මයි. අර සද්ධම්ම ප්‍රතිරූපක කියන සූත්‍රයේදී ඒ බව සිහිපත් කරලා තියෙනවා. රත්තරන් වගේ වෙන જાතියක් ලෝකෙට එනවා. තේරුණා නේද පින්වත්නි? දැන් මම ඊයේ පෙරේද දැක්කා මේ රත්තරන් ජාවාරමක් අහුවෙලා. හරි. කොහොමද කරන්නේ මේ? මේවා පින්වතුන්ලා හොඳට දැනගන්න. ඒ රත්තරන් ජාවාරම අහුවෙලා රත්තරන් පොඩි මේ අර බෙල්ල වගේ වගේක් තමයි කිලෝ එකක් විතර ගේනවා විකුණන්නේ. ඒ මිනිස්සයා කියනවා මේ මට වැඩි ගාණක් ඕනේ ලක්ෂ 15ක් විතර තිබ්බත් ඇති කියලා. දැන් පින්වත්නි ඊට පස්සේ මේ රත්තරන් ගන්න යන කෙනා ඕක ටෙස්ට් කරනවා. ඒ කියන්නේ ගන්න කලින් පරීක්ෂා කරලා බලනෝනේ ඇත්ත රත්තරන්ද බොරු රත්තරන්ද කියලා. ඒ ඇත්ත රත්තරන්ද බොරු රත්තරන්ද කියලා පරීක්ෂා කරද්දී ඇත්තම රත්තරන් අර බෙල්ල වගේ දෙකක් තුනක් පෙන්නනවා. පරීක්ෂාවට දෙන්න පින්වත්නි ඇත්තම රත්තරන්. ගිරේකින් කපලත් පෙන්නනවා. හරි. දැන් කපල පෙන්නුවාට පස්සේ අර ආපු කෙනා හිතන්නේ එහෙනම් මෙයා ගාව තියෙන අනිත් ඔක්කොම රත්තරන් කියලා. අන්න ඒ වගේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් යම් යම් දේවල්, ඒ කියන්නේ බුදුදහමේ තියෙන යම් යම් සංකල්පනා පෙන්නලා අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නලා ඇතුළට ඇදගෙන ඇතුළේ ඉඳලා තමන්ගේ මත ඔළුවට කවන එකක් තියෙනවා. ඒ කියන්නේ අර රත්තරන් කිලෝ එකෙන් මේ පින්තුලට තේරෙනව නේද? බෙල්ලෝ 1යි 2යි ඇත්ත රත්තරන් තියෙන. ඉතුරු ඔක්කොම බොරු පාට ගාපුවා. අන්න ඒ වගේ බුදුන්ගේ ධර්මයේ පෙන්නලා පිටින් මේ භාග්‍යතුන් වහන්සේට ලැබෙන දාන ටික ඉඳුල් ටික කාලා ජීවත් වෙන පිරිසක් සංඝයා කියලා කියන්නේ. අපි ඒව කවදාවත් අමතක කරන්න හොඳ මේ අපිට ලැබෙන එකක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේට ලැබෙන දානේ ඉතුරු කොටස තමයි සංඝයාට දෙන්නේ. ඒකයි කිව්වේ නොඉඳුල් කොටස අග්‍ර කොටස භාග්‍යතුන් වහන්සේට දෙවන කොටස සංඝයාට. එහෙමයි පූජා කරන්නේ. හරි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගෙම දාන ටික වළඳලා ඉතුරු භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ පෙන්නලා මිනිස්සු ඇදගෙන භාග්‍යතුන් වහන්සේ නිසාම යම්කිසි ආවාස චීවර පහසුකමක් විඳලා උන්වහන්සේගේ ධර්මයේ පෙන්නලම කපටි කමින් තමන්ගේ වෙන වෙන අරමුණු ඉෂ්ට කරනවා නම් තමන්ගේ වෙන වෙන අරමුණු සාධනය කර ගැනීම පිණිස මිනිසුන් මෙහෙවනවා නම් එවැනි පින්වත්නි සද්ධම්ම ප්‍රතිරූපකයෝ අද බොහෝ තැන්වල දකින්න පේන්න තියෙනවා. ඒ පින්තුලට දිගටම සිත්නෙත් අසපෝහනවා නම් ඔබ දන්නවා මම දිගින් දිගටම මේ ගැන සිහිපත් කරනවා යම් යම් විකෘතිතා මේ ලෝකේ පහළ වෙන. එවැනි ඉතින් මානසික රෝගීන් පින්වත්නි අද විතරක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ හමුවෙත් හිටියනේ. අර මහා තණ්හා සංඛ්‍ය සූත්‍ර දේශනා කරනකොට සාති කියලා භික්ෂුව. කේවට්ට පුත්ත සාති කියලා කියනවා. මොකද කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ එක පරියායක් අහලා මේ ආත්මින් ආත්මයට යන විඥානයක් ඇතයි කියන පවිතු දෘෂ්ටියට ආවා. හරිද? පවිතු දෘෂ්ටියට ඇවිල්ලා දැන් මේක කියාගෙන යනවා. මෙන්න මේ එකල හිටිය මහා තෙරුන් වහන්සේලා ගිහලා සාතිට කිව්වා සාති ඕක වැරදි. ඕක ඔහොම එක බුදුරජාණන් වහන්සේ කොහෙවත් කියලා නැහැ. සාති පිළිගත්තේ නැහැ. සාතිව බුදුරජාණන් වහන්සේ ගාවට එක්කන් ගියා. පින්වත්නි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරතරම් මිහිරි ස්වරයෙන් සාතිට මේ ධර්මකාරණා මේ ධර්මයේ ශාස්ත්‍රු සිහිපත් කරනවා සාතිට. ඒත් සාති නෙමෙයි ඒක පිළිගත්තේ. සාති බිම බලාගෙන මුහුණ හකුලුවා ගත්තා. එහෙනම් බලන්න පිටින් මේ ධර්මයේ ප්‍රභව වෙච්ච භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනකොටත් පිළිගත්තේ නැති සාති වගේ පවිතු දෘෂ්ටිකයෝ හිටියානම් ඒකල මේ අපි කියනකොට පිළිගන්න ඇත්තු ඉඳී කියලා හිතනවද? නැහැ. මොකද මේ බොහෝ දෙනෙක් මේ තමන්ගේ උරහිසේ තියෙන කරේ තියෙන මාන්නේ කියන එක බිම තියාගන්න බැරුවයි ඉන්නේ. මේ සමහරු වර්තමාන කාලේ ඔය එක මිත්‍යා දෘෂ්ටින් වලට අහුවෙලා ඒ වගේ පස්සෙන් යනවා. යනකොට කොහෙන් හරි හොඳ බණකුත් අහන්න ලැබිලා, ඒ කියන්නේ සැබෑ සද්ධර්මයක් අහන්න ලැබිලා සැබෑ සද්ධර්මය ඇහුණාම අර දැන් Tamanට තේරෙනවා මම ඉස්සෙල්ලා කරේ වැරද්ද. ඉස්සෙල්ලා ගියේ අපරාධේ. හැබැයි ඕක කියනවද? ඕක කියන්නේ නෑනේ. එහෙම කියන්න තරම් නිහතමානීත්වයක් නැතිකම තමයි පින්වත්නි මේ නිවන අපිට ඈත් කරන්න හේතුව. ඕවා ඒව නැති නිසා දැන් අද ධර්මයට පින්වත්නි පුදුම තරකයක් ගේන්නේ. මම මේ කියාගෙන ඉන්නේ වෙන කතාවක්. මේ නමුත් මේවා හරි වටිනවා. අද ධර්මයට පුදුම තරකයක් ගේන්නේ ධර්මයේ නිසා කෙලෙහි ගුණ අමතක කරනවා. Tamanට වචන කරපු මන් මේ පෙරේද දැක්ක Tamanට උගන්වපු ගුරුවරයෙක් පවා Tamanට දෙයක් කියනකොට අනේ දෙයියනේ ඒක වැරදි ඇති. පවුනි පින්වත්නි අපි ධර්මයේ දන්නවන. හරිද? දැන් හිතන්න ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ නමකට ධර්මයේ නොදන්න Tamanට උගන්වපු ගුරුවරියක් හම්බ වෙලා මොනවා හරි කියනවා. දැන් මං හිම පහුගිය දවසක සිද්ධියක් දැක්කා. හරිද? මේ ගුරුවරියට පරුස වචනින් බයිනවනේ. උඹලා තමයි අපිට බොරු ඉගෙනුවේ කාලේ. ඒ කාලේ හරි දේවල් පින්වත්නි එහෙමද ධර්මයේ දන්න කෙනෙක්? ධර්මයේ දන්න කෙනා දෙයියනේ කටයි අතයි කනයි වහගෙන ඕක අහගෙන ඉන්නේ. අහගෙන ඉඳලා අනේ එහෙමද?
එහෙම නෙමෙයි පුතේ මේකේ අම්මා මෙහෙකුත් තියෙනව නේද අම්මා. අම්මේ මේකේ මෙහෙකුත් තියෙනව නේද. එහෙමනේ යහපත් ධර්මයක් ඔලුවට කවන්න පුළුවන්. මේකේ මුකුත් නෑ සත්පුරුෂ ගුණ නෑ. අමනුෂ්‍ය ගුණ මතුවෙලා මනුස්ස ශාසනයේ අමනුෂ්‍යෝ වගේ. නිකන් තමන් මේ ධර්මයේ වැරදියට අල්ලගත්තාම තමයි ඒ අගුණකම් ඒ අසත්පුරුෂකම් සියල්ල මතුවලා ඉන්නේ. එනිසා තමන්ව වදපු අම්මා, තමන්ව හදපු තාත්තා, තමන්ගේ සහෝදර සහෝදරියෝ, තමන්ට අකුරු කරපු ගුරුවර ගුරුවරයන්, තමන්ගේ අසල්වාසීන් ඒ ඇත්තන්ට අපිට තරම් ධර්මීය ඥානයක් නැති වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් මගේ රත්තරන් පින්වත්නි ඒ ඇත්තන්ව ඉක්මෝලා ගිහිල්ලා කරේ නැගලා බනින්න යන්න එපා. මොකද අද ඔබ ඔතන ඉන්නේ, අද ඔබට ඔය අකුරු ටික කියවන්න හුරු කරේ, ඔබේ අතපය කට හැදුවේ ඒ අම්මා තාත්තා ගුරුවරු. එතකොට දැන් බලන්න ඔබට තේරෙනවද මම මේ කියන එක? මේ ධර්මයේ වැරදියට අල්ලගත්තාම කෙලෙහි ගුණ අමතක වෙනවා. කෘතගුණ පූර්වක සංසිද්ධ ජීවිත ඉවරයි, ගුණවන්තකම් ඉවරයි, සිල්වන්තකමුත් ඒකෙන් කෙමෙන් කෙලසෙනවා. අවසානයේදී ගිහි ගෙදරටත් නැති, පැවිද්දටත් නැති, හරියට නිකන් සොහොනටත් නැති, ලිපටත් නැති දරක බැල්ල වගේ. ගිහි ගෙදරටත් නැහැ ඒ ඇත්තෝ, පැවිද්දටත් නැහැ. ඔක තමයි ඇත්ත. ඒ නිසා පින්වතුන්ලා මේ ධර්මයත් එක්ක මේ වරදවාගත්තු ඇත්තෝ අද ලංකාවේ වුණ තරම් ඉන්නවා. ඒ නිසා ඔය මාන්නය බිමින් තියලා තමන්ට වැරදුනා කියලා තේරෙනවා නම් වැරදිච්ච තැන අයින් කරලා නිවැරදි තැන හිත පිහිටවා ගන්න මේ ජීවිතේ වීරය කරන දවසක් එනකම්ම නිවන් දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ සිහිපත් කරගෙන ආවේ ධර්ම දානය වගේ පින්කම් කරනකොට අතට අහුවෙන හැම ලීෆ්ලට් එකක්ම ෆොටෝකොපි කර ෂෙයා කරන්න එපා, මාරු කරගන්න එපා. එහෙම හොඳ නැහැ. දැන් ඉස්සර මට මතකයි අපේ අය ගවල් වලට ඇවිල්ලා තියෙනවා මේ අර පොළොවෙන් මතුවෙච්ච නාගරාජයෙක් ගැන කතාවක්. මොකද කියලා තියෙන්නේ ඇවිල්ලා කියලා තියෙනවා මේකේ ෆොටෝකොපි 10ක් මේ ගහලා බෙදලා දුන්නේ නැත්නම් ඉස්සර පිටින් අපේ ගෙවල් වලට මේව ඇවිල්ලා තියෙනවා. අපේ ඉස්කෝලේට අපිට ගෙනල්ලා දීලා තියෙනවා. මේ දුන්නේ නැත්නම් දවස් 10ක් ඇතුළත මොකද අසතුටු ආරංචියක් එයි. මම දන්නේ අපි නම් ඔය කවදාවත් දීලත් නෑ. අද වෙනකන් අසතුටු ආරංචියක් ඇවිල්ලත් නෑ එහෙම. ලෝකයේ තියෙන සංස්කාර ස්වභාවය මිසක් ඒක ඉක්මවපු වෙන ස්වභාවයක් නම් ජීවිතේට එන්න විදිහක් නේ. අර දැන් එවැනි පත්‍රිකාවන් බෙද බෙදා දීම පින්වත්නි ඉතින් සම්මා දිට්ඨිකද මිච්ඡා දිට්ඨිකද කියලා හොයලා බලන්න. හැබැයි කෙනෙක් යහපත් ධර්මයක් දැන් මම හොතටම දන්නවා පින්වත්නි මේ අපි ධර්මයේ වගේ දැන් මේ දේශනාවක් අන්තර්ජාලයට දැම්මහම මේව බලන අහන පිරිස හරි අඩුයි. කියන්නේ හරි අමාරුවෙන් තමයි මේව සමාජගත වෙන්නේ. හැබැයි හොඳටම විශ්වාසයි ඔය පොඩි ගොසිප් එකක් කියලා, ඊළඟ ගිය නාට්‍ය පිළිබඳව පොඩි කොටසක් කියලා, සින්දු කෑල්ලක් එහෙම චූටි කියලා දාලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් අද මෙන්න මේක ට්‍රෙන්ඩ් එකක් බවට පත් කරගෙන දැන් අන්තර්ජාලයේ අර එක සෝෂල් මීඩියා එකක් තියෙනවනේ මේ ඕන ධර්මදේශනාවක් උඩුගත කරලා තියන්න පුළුවන්. දැන් අද ඒක පින්වත්නි ගොඩාක් අය සල්ලි හෙවීමේ අරමුණුන්නේ කරන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ ධර්ම දානිය දෙන්න ඕනි. එහෙම එකක් නැහැ. අහුවෙන්නේ මොකක්ද? පරුෂ වචනයක් වුණත් කමක් නැහැ. ඒකට බැනලා දානික තමයි කරන්නේ. ඉතින් දැන් ඒ රැල්ලට මහු වෙලා ධර්මය දන්නේ නැත්තොත් එකම පැත්තට නැඹුරු වෙලා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා එහෙම නෙමෙයි. මගේ පින්වතුන්ලා හොඳට මේ ගැඹුරු කාරණා ගැඹුරු දේශනා කියලා දෙනකොට මේ වහලා ඒ ධර්මතාවයන් හුවමාරු කරගන්න නිවැරදි ධර්ම දේශකයන්න් වහන්සේලාව බොහොම සද්ධර්මයට ප්‍රිය ආකාරයෙන් මේ තථාගත ධර්මයේ ගුරුතනතුරෙහි තබාගෙන ධර්මයේ දේශනා කරන යතිවරු හොයා ගිහිල්ලා එවැනි ධර්ම දේශනාවන් ධර්ම දානයන් විදිහට සිද්ධ කරගන්න. ඉතින් මේ පින්වතුන්ලා බොහොම සතුටටපත් වෙන්න විශේෂයෙන්ම සිත්නෙත් අසපුව හරහා බොහෝ ධර්ම දේශකයන්න් වහන්සේලා ඊටාම පිරිසුදුවට ධර්මයේ දේශනා කරමින් සමාජයට ධර්මයේ කියා දීමේ අරමුණින් කටයුතු කරන බව පින්තුල්ලට ඕනෑතරම් වැටහෙනවා. වැටහෙන්නම ඕනි. එහෙම නුවණක් තියෙන නිසා තමයි මෙවැනි ධර්ම දේශනාවලට දායකත්වය ගන්න. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කළේ ඊටාම සතුටටපත් වෙන්න. අනේ අපිට මෙවැනි උතුම් දේශනාවන් වලට දායකත්වයගෙන සබ්බ දානං ධම්ම දානං ජිනාතේ කියන උතුම් බුදු වදනට අනුගතව කටයුතු කරන්න ලැබුණානි කියලා. ඒ ගැන සිහිපත් කරමින් ධර්ම දේශනාව සඳහා යොමු වෙන්නම්. පින්වත්නි මේ අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව ත්‍රිපිටකයේ තියෙන ගාථාවක් නෙමෙයි. හොඳට අහගන්න ඕනේ මේවා. අටුවාවක තියෙන ගාථාවකුත් නෙමෙයි. මේ ගාථාව තියෙන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය කියලා පොතක. මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත පින්වත්නි පොළොන්නරු යුගයේදී ලියවිච්ච පොතක්. ලියන්නේ අනුරුද්ධ කියන මහතෙරුන් වහන්සේ. උන්වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහය කියලා මේ පොත ලියලා පළවෙනි ගාථාව ලියනවා සම්මා සම්බුද්ධ මතුලම් සසත් ධම්ම ගනුත්තමං අභිවාදීය භාසිස්සං අභිධම්මත්ත සංඝහං ස්වක්කාත ආදී ගුණයෙන් යුක්ත පරියාප්ත සහිත නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය.
උත්තම වූ සංඝයා සහිත ශීලාදී ගුණවලින් කිසිවෙකු හා සම නොවූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කරමින් අභිධම්මත්ත සංග්‍රහම් අභිධර්මාර්ථ සංග්‍රහය කියන එක කියනවා කියලා තමයි මේ ඔබට මාතෘකා කළ ගාථාව කිව්වේ තත්ත වුත්තාභි ධම්මත්ත. ඒ අභිධර්ම පිටකයේහි චතුදා පරමත්තතෝ පරමාර්ථ ධර්ම 4ක් ඇත. මොනවද? චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා. චිත්ත චෛතසික රූප සහ නිබ්බාන කියන මෙන්න මේවා කියලා සිහිපත් කළා. පිටින් අද මම මේ ගාථාව ධර්මදේශනාවට මාතෘකා කළේ මම කල්පනා කළා මේ අභිධර්මයේ පිළිබඳව සමාජගත වෙන ධර්මදේශනා හරීම අඩුයි. ලැබුණත් ක්‍රමානුකූල භාවයක් නැතිකම හෝ මිනිසුන්ගේ ඔළුවට වැටීමේ තියෙන අඩුපාඩුව නිසාම පින්වත්නි මේ අභිධර්මයේ කියන එක මිනිසුන්ගේ ඔළුව වලට යන්නේ නැහැ. විශේෂයෙන්ම පහුගිය දවස්වල ධර්මදේශන අහලා බොහෝ අය මට කතා කරලා ඇත්තටම ඔබට බොහොම පිං එහෙම කතා කරලා අපිට විස්තර කියනවටත් කතා කරලා සමහරු බොහෝ වෙලාවට කිව්වේ ස්වාමීන් වහන්සේ අභිධර්මයේ හරි සුන්දරයි අහන්න ආසයි නමුත් තේරෙනව අඩුයි ඒත් අහගෙන ඉන්නවා. ඔබ වහන්සේ කියන නිසා අපි අහන් ඉන්නවා. හැබැයි අපිට කවදා හරි මේක තේරෙයි නේ කියලා කියනවා. පින්වත්නි මේ තමයි විය යුත්තේ. මෙන්න මේ ඔබෙන් එන ප්‍රතිචාර දිහා බලන් ඉඳලා මම කල්පනා කළා ඒ වගේම තමයි මෙහෙකුත් තියෙනවා හරි සමහරු කතා කරලා බයිනවා. හේයි මේ පින්වත්නි දැන් පටිගත කිරීම වල ඉද්දී අපිට ෆෝන් එකක් ආන්සර් කරන්න පුළුවන් කමක් නැහෙනේ. එක පටිගත කිරීමක් ඉවර වෙලා එළියට යනකොට දුරකථන ඇමතුම් මගහැරලා තිනවා ඊටාම ප්‍රමාණයක්. මම මේවා කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කටයුතු කරද්දී ඔබ පරිස්සම් වුණේ නැත්තම් ඔබට අනන්ත අකුසල් පිරෙනවා. ඉතින් මේ ඊයේ පෙරේදත් මට එහෙම දුරකථන ඇමතුමක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ටෙලිෆෝන් නම්බර් එක දුන්නා නම් අපි කෝල් කරද්දී කතා කරන්න එපේ. මගේ පින්වත්නි ඔබට තියා මේ අපේ අම්මට තාත්තටවත් කතා කරගන්න වෙලාවක් මේ සමහරක් වෙලාවට නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒවට කරුණාවෙන් ඔබ බලන්න නැත්තම් ඉතින් බන කියනක නවත්තලා ඔබේ දුරකථන ඇමතුම් වලටම මේ උත්තර දෙදී ඉන්න වෙනවා මිසක බන කියන්න වෙන්නේ නැහැ. මොකද අපිත් පොතක් කියෝ ගන්නවා. නේද එහෙමනේ බණක් භාවනාවක් කරගන්න ඕනි. අරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා දිහා බලන්න ඕනි. සේනාසනේ දිහා බලන්න ඕනි. ඉතින් ටිකක් විවේක ගන්නත් ඕනිනේ. ඒ නිසා ඒවා පිළිබඳව සත්පුරුෂව නොබලන ඇත්තෝ අතර මේ ධර්මදේශනාවන් ඔස්සේ සත්පුරුෂව යමක් Tamanගේ ජීවිතයට ගත්ත අයත් ඉන්නවා. එවැනි ඇත්තන්ට මම කල්පනා කළා මේ අභිධර්මයේ පිළිබඳව ක්‍රමානුකූලව කොහෙන් හරි කෙලවරකින් පටන් අරගෙන ටික මේ අභිධර්මයේ පිළිබඳව මිනිසුන්ගේ ඔළුවට වටන ධර්මදේශනා මාලාවක් සිද්ධ කරන්න. ඇත්තටම මේක මමත් මීට කලින් කරලා නැහැ. ඒ නිසා අපි බලමු හැමෝමත් එක්ක එකතු වෙලා මේ අභිධර්මය ඉගෙන ගන්න යන වැඩපිළිවෙලේදී ධර්මදේශනා වශයෙන් සිද්ධ කරන මේ ධර්මදේශනා ටික ක්‍රමානුකූලව ශ්‍රවණය කළොත් ධර්මදේශනා කිහිපයක් යනකොට ඔබට අභිධර්මයේ පිළිබඳව තියෙන බය, සංකාව, තියෙන සමහර සැක සියලු දේවල් දුරු කරගෙන මේ ධර්මතා පිළිබඳව අවබෝධයකට එන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම අභිධර්මයේ පිළිබඳව කියා දෙන්න කල්පනා කළ මම කල්පනා කර ඇත්තටම මේක මේ කොහින්ද මේක පටන් ගන්න කියලා පින්වත්නි. ඉතින් මේක පටන් ගන්න අපිට හරිය ලස්සන තැනක් තියෙනවා. මේ ධම්ම සංගණී ප්‍රකරණය කියන අභිධර්මයේ පළවෙනි පොතට ලියවිච්ච අටුවාව. ඒකට කියන්නේ අත්තසාලනී අටුවාව කියලා. නම තමයි අත්තසාලනී. මේ අත්තසාලනී තියෙනවා අටුවාචාර්යින් වහන්සේලා. මේ අටුවාචාර්යින් වහන්සේලා කිව්වහම සරියුත් මුගලන් ආදී මහා උතුමන් වහන්සේලා. හරි. මේ උතුමන් වහන්සේලාගෙන් මේ චතුපටි සම්බිදා ප්‍රාප්ත මහා කියන්නේ මේ සිව්පිලි සිඹියාපත් මහා උත්තම මහා තෙරවරුන්ගෙන් තමයි මේක පැවතගෙන ඉන්නේ. මෙන්න මේ ප්‍රශ්න ටිකක් දීලා ඒ ප්‍රශ්න ටික විසඳලා දීලා තියෙනවා. ඉතින් අපි මේ ප්‍රශ්න ටික දිහා බලමු. එතකොට අපිට මේ අභිධර්මයේ පිළිබඳව ඊටාම මූලික වශයෙන් දාගන්න පදනම ඊටාම ශක්තිමත් පදනමක් දාගන්න පුළුවන්. මේ අටුවාවේදී අහනවා අභිධර්මයේ පිළිබඳව ප්‍රශ්න ටිකක් කේන පභාවිතෝ කත්ත පරිපාචිතෝ කත්ත අධිගතෝ කදා අධිගතෝ ආදී වශයෙන් කේන අධිගතෝ කිය ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මේ අභිධර්ම පිටකය කේන පභාවිතෝ මේ කුමක් පිණිස වඩන ලද්දක්ද? එහෙමයි මේ අහන්නේ. කේන පභාවිතෝ. ඇයි මේ අභිධර්ම පිටකයට අදාළ ධර්මතා ටික මොකක් පිණිසද වැඩුවේ? අන්න උත්තරේ දෙනවා බෝධි අබිනීහාර සද්ධාය. බෝධි අබිනීහාර සද්ධාය පභාවිතෝ. මේක වැඩුවේ වෙන මොකක්වත් වෙනුවෙන් නෙමෙයි. සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් තමයි මේ අභිධර්ම පිටකයට අදාළ
යම් යම් කාරණා භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලිනම් වඩන්න ගත්තේ. ඔන්න බලන්නකෝ මේ ප්‍රශ්න ටිකට උත්තර. ඊළඟට අහනවා කත්ත පරිපාචිතෝ. එතකොට මේ කොයි කාලෙද මේ ධර්ම කාරණා මෝරවන්නට යෙදුනේ? නැත්නම් මේ කාරණා වලට අදාළ කරුණු ටික එක්රස් කරගත්තේ මෝරවන්නට යෙදුනේ කොයි කාලෙද කියලා අහනවා. අන්න එතකොට කියනවා අඩ චක්කේසු ජාතක සතේසු. මේ කියන්නේ මේ 550 ජාතකෙන් අඩ චක්කේසු ජාතක සතේසු කියලා කියන්නේ 550 ජාතක ආදී ජාතක කතාවල තියෙන ආත්මභාවයන් වලදී තමයි මේක මෝරවන්නට යෙදුනේ. හරි. එහෙම මෝරවාගෙන ආපු අභිධර්මය කත්ත අධිගතෝ. කොහේදද මේක අධිගමනය කළේ? අධිගමනය කළේ කියන්නේ මේ කොහේදද මේක අවබෝධ කළේ කියලා ඇහුවා. කොහේදද මේක අවබෝධ කළේ? මේක අවබෝධ කරගත්තේ බෝධි මූලේ. බෝධි මූලයේදී තමයි මේක අවබෝධ කළේ. බලන්නකෝ පින්වත්නි මේ එකින් එක ලස්සනට විසඳලා තියෙන විදිහ. බෝධි මූලයේදී තමයි මේක අවබෝධ කරගන්නට යෙදුනේ. කදා අධිගතෝ. බෝධි මූලයේදී අවබෝධ කළා. මේ කවද්ද අවබෝධ කළේ? බෝධි මූලයේ තමයි. කවද්ද අවබෝධ කළේ කියන එකට උත්තරේ ලියනවා. විසාඛා පුන්න මාසය. වෙසක් පුරපුන් 15ක පොහෝ දින. එදා තමයි මේක අවබෝධ කරන්නට යෙදුනේ. කොහේදද අවබෝධ කළේ? බෝධි මූලයේදී. කවදද අවබෝධ කළේ? වෙසක් පුරපුන් 15ක පොහෝ දින. කේනාදි ගතෝති. කවුද අවබෝධ කළේ කියලා ඇහුවා. කවුද අවබෝධ කළේ කියලා අහනකොට උත්තර ලියලා තියෙනවා සබ්බඤ්ඤ බුද්දේන. සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තමයි මේක අවබෝධ කළේ. හරි. තේරෙනව නේද? එකින් එක මේක විසඳලා තියෙනවා. හරි. ඊළඟට අහනවා කත්ත විචිතෝති. කොතනදද මේක මනසිකාරය කරන්නට යෙදුනේ? ඒ කියන්නේ මේ අවබෝධ කරගත්තු ධර්මතාවය කොතනදද මනසිකාරය කරන්න යෙදුනේ කියන එකට උත්තරේ ලියනවා බෝධි මණ්ඩේ. ඒත් බෝධි මණ්ඩලයේ අසල නැත්නම් බෝධි මූලයේදී තමයි මේක මනසිකාරය කරන්නටත් යෙදුනේ. කදා විචිතෝ. හරි. බෝධි මූලයේදී තමයි කවද්ද මේක මනසිකාරය කළේ කියලා අහනවා. එතනට උත්තරේ ලියනවා රතනගර සත්තාහි. රතනගර කියන සතියෙන් රතනගර කියන සතියේදී තමයි මේක භාග්‍යතුන් වහන්සේ විසින් මනසිකාරය කරන්නට යෙදුනේ. කේන විචිතෝ. අන්න කියනවා කවුද මනසිකාරය කරේ? සබ්බඤ්ඤ බුද්දේන. භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේක මනසිකාරය කරන්නට යෙදුනේ. මේ ටික පින්වත්නි හොඳට අහගන්නකො. මේව ඔබට තේරෙනවා. මේව නොතේරෙනවා නම් මොකෝ මේ ඉතින් තිරසනෙක් වෙලා ඉන්න ඕනේ. මිනිස්සෙක් නම් ඔළුව තියෙනවා නම් යම් මට්ටමකට ධර්මාබෝධය කරන්න පුළුවන් පරිසරය ඉපදිලා නම් ඔබට මේව තේරෙනවා. හරි. ඊළඟට අහනවා කත්ත දේශිතෝති. කොහේදද මේක පළවෙනි පාරට දේශනා කරන්නට යෙදුනේ? අන්න කියනවා දේවේසු තාව තින්සේසු. මේ මනුෂ්‍ය ලෝකෙදි නෙමෙයි මේ ධර්මයේ දේශනා කළේ. මේ ධර්මයේ දේශනා කළේ මගේ පින්වත්නි මේ තාවතින්සය කියන දිව්‍ය තලයට ගිහිල්ලා. ඇයි හේතුව? දැන් පින්වත්නි මනුෂ්‍ය ලෝකෙ මේක දේශනා කරා නම් එක දිගටම මාස 3ක් දේශනා කරන්නට වෙනවා. ඔය පින්වතුන්ලා මාස 3ක් බණ අහයිද කවදාවත්? මාස 3ක් නෙමෙයි මේ පැයක් බණ අහනකොට අපිට තේරෙනවා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා වතුර බොන්න යන්න ඕනි වැසිකිලි කැසිකිලි යන්න ඕනි ගෙදර ප්‍රශ්න සෑහෙන දේවල් තියෙනවා. මේ එනිසා මේක කවදාවත් මනුෂ්‍ය ලෝකයේදී මාස 3ක් එක දිගට දේශනා කළොත් අහන්න කෙනෙකුත් නැහැ. අහලා මේක දරා ගන්න තරම් ශක්තියක් තියෙන කෙනෙකුත් නැහැ ලේසි. මහෞතුමන් වහන්සේලා හැර. එනිසා මේක තාවතින්සියට ගිහිල්ලා දේශනා කළා. තවතිසා දිව්‍ය ලෝකෙන් විනාඩි 9යි. ඒ දිව්‍ය ලෝකයේ අවශ්‍ය වලින් විනාඩි 9යි මේකට ගියේ. ඒකට විනාඩි 9ක් කියන්නේ දෙවිවරුන්ට කොච්චර පොඩි කාලයක්දනේ. මනුෂ්‍ය ලෝකෙන් මාස 3ක් වුණාට. එනිසායි මේක දිව්‍ය තලයේදී දේශනා කරන්නට භාග්‍යතුන් වහන්සේ යොදාගත්තේ. ඊළඟට සිහිපත් කරනවා කස්සත්තාය දේශිතෝ. ඒ වෙලාවේ ඒක දේශනා කළේ කාටද? කවුද ඒ සම්මුඛයේ හිටියේ? අන්න කියන දැන් එතනට ගිහිල්ලා මිනිස්සු කවුරුත් හිටියේ නෑනේ. එතන ඒ වෙලාවේ හිටියේ දෙවියෝ. එනිසා කිව්වා දේවතානම්. ඒ වෙලාවේ එතන ඉස්සරහා සම්මුඛව හිටියේ දෙවිවරුන්ට තමයි මේක පළමුව දේශනා කරන්නට යෙදුනේ. කිමත්තං දේශිතෝ. ඇයි මේක දේශනා කළේ? දෙවියන්ට ඇයි මේක? චතුරෝග නිද්දරණත්තං. මේ චතුර්ෝගය නිද්දරණය කිරීම පිණිස මේ චතුර්ෝගයෙන් ඈතර වීම පිණිසයි මේක දේශනා කරන්නට යෙදුනේ. හරි තේරෙනවනේ. ඊළඟට අහනවා කේහි පටිග්ගහිතෝ. හරි ඒක එහෙම දේශනා කරද්දී කවුද මේක ගත්තේ? ඒ වෙලාවේ කවුද මේක මේ පටිග්‍රහණය කළේ? කවුද පටිග්‍රහණය කළේ? දේවේහි. දෙවියන් තමයි මේක ඒ වෙලාවේ ග්‍රහණය කරගත්තේ කියලා කියනවා. ඊළඟට අහනවා තව ලස්සන ප්‍රශ්න ටිකක්. කේසික්කන්ති. කවුද මේක හික්මෙන්න ඕනේ? මෙන්න බලන්න පින්වත්නි මෙන්න මෙතනට ඔබ අයිති වෙනවා. කවුද මේක හික්මෙන්න ඕනේ? සෙක්කාච පුතුජන කල්යාණෝච. මේ කියන්නේ මේ පෘථග්ජන වූ කියන්නේ කල්යාණ පෘථග්ජනයත් සෙක්කාච. සෙක්කා කියලා කියන්නේ රහත් ඵලයටපත් නොවු. ඒ කියන්නේ සෝවාන් මාර්ග සෝවාන් පලස්ත. සකදාගාමි මාර්ග සකදාගාමි පලස්ත. අනාගාමි මාර්ග අනාගාමි පලස්ත. අරිහත් මාර්ග. මෙන්න මේ පුද්ගලයෝ 7 දෙනාට කියනවා අසේක පුද්ගලයෝ. ඒ නිසා
මේ හික්මමින් පවතින පුද්ගලයෝ සහ කල්යාණ පුතග්ජනයෝ මේක හික්මෙන්න ඕනේ. ඊළඟට අහනවා කේ සික්කිත සික්කාති. කවුද මේක හික්මිලා ඉවර වුනේ? ඉවර වෙච්ච අයට කියනවා අරහන්තෝ කීනාසව. මේක හික්මිලා ඉවර වෙච්ච පුද්ගල කොට්ටාසිය තමයි අරිහත්ව. කියන්නේ ශීනාශ්‍රව වූ අරිහතුන් වහන්සේලා. හරි. ඊළඟට අහනවා කේදාරෙන්ති. කවුද මේක දරන්නේ? අන්න මෙතනට උත්තරයක් දෙනවා. යේසං වත්තති තේදාරෙන්ති. කවුද මේක ශ්‍රවණය කරන්නේ? කවුද මේක ඉගෙන ගන්නේ? යේසං වත්තති තේදාරෙන්ති. ඔවුන් විසින් මේක දරනවා. හරි. දැන් පින්වත්නි මේක දැන් මම ඔබට කියලා දෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේක ඔබ ගන්නවා. අන්න අරගෙන ඔබ තමයි මේක ඊළඟට ධාරණී කරගන්න පිරිස බවට පත් වෙන්නේ. ඒ නිසා කිව්වා යේසං වත්තති තේදාරෙන්ති. ඊළඟට අහනවා කස්ස වචනන්ති. දැන් මේක පින්වත්නි මේ පාලි කිව්වට අමාරු නෑ. හරිද? මම මේ හැම වචනකම තේරුම කියනවනේ. කස්ස වචනන්ති කාගේ වචනයක්ද? මේ අභිධර්මයේ කාගේ වචනයක්ද කියලා අහනකොට කියනවා භගවතෝ වචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනය අරිහත් වූ සම්මා සම්බුද්ධ වූ භාග්‍යතුන් වහන්සේගේ වචනය තමයි අභිධර්මයේ කියලා කියන්නේ. කේනා බතෝති. කවුද මේක අරගෙන ආවේ? ආචාර්ය පරම්පරාය. ආචාර්ය පරම්පරාවෙන් තමයි මේක අරගෙන ආවේ. අන්න එතන ආචාර්ය පරම්පරාවත් සිහිපත් කරලා තියෙනවා ඔය අට කතාවෙම. අයං හි සාරිපුත්තත්තේරෝ බද්දජී සෝබිතෝ පියජාලී පියපාලෝ පියදස්සී කෝසිය පුත්තෝ සිග්ගවෝ සන්දහෝ මොග්ගලී පුත්තෝ සුදත්තෝ ධම්මියෝ දාසකෝ සෝනකෝ රේවතෝති ආදී වශයෙන් සිහිපත් කරලා කියනවා. තතෝ උද්දං තේසං ඒව සිස්සානු සිස්සේහිති එවං තාව ජම්බුදීපතලේ ආචාර්ය පරම්පරාය ආබතෝ. ජම්බුද්වීපේ ඉඳන් ආචාර්ය පරම්පරාවෙන් තමයි මෙහෙට ආවේ. ඊළඟට මේ දීපයේ ඉමං පන දීපං. මේ දීපය කවුද මේක ගෙනාවේ? තතෝ එතන ඉඳන් මහින්දෝ ඉට්ටියෝ උත්තියෝ සම්බලෝ තථා පණ්ඩිතෝ බද්දනාමෝච ඒතේ නාගා මහපඤ්ඤා. මහින්ද මහරහතන් වහන්සේගෙන් පටන් අරන් ඉට්ටිය උත්තිය සම්බලාදී උතුමන් වහන්සේලා මේක පවත්වාගෙන ආව ආචාර්ය පරම්පරාවෙන් කියලා තමයි මේ සිහිපත් කරලා තියෙන්නේ. දැන් බලන්න පින්වත්නි මම මේක සිහිපත් කළේ කෙනෙක් මේ කතාව හොඳට අහගෙන හිටියා නම් එයාට මේ අභිධර්මයේ පිළිබඳව තියෙන ගැටලු ටිකට මොකද වෙන්නේ? දැන් ගැටලු ටික ඔක්කොම ලිහිලානේ නේ. කවුද මේක දේශනා කළේ? කාටද දේශනා කළේ? කොහිදද දේශනා කළේ? කවුද මේක ඇහුවේ? ඇයි මේක දේශනා කළේ? කවුද මේක අවබෝධ කළේ? මේක කාගේ වචනයක්ද? බලන්නකො මේ ඔක්කොම තිබ්බනේ. කවද්ද මේක අවබෝධ කළේ? නේ? කිසිම දෙයක්. කවුද මේක හික්මිලා ඉවරුනේ? කවුද මේක හික්මෙන්නේ? මේ සියල්ලම මේ කතාව ඇතුලේ තියෙන නිසා පින්වත්නි දැන් ඔන්න ඔබට අභිධර්මයට අවශ්‍ය පදනම වැටිලි ඉවරයි. පින්වත්නි ඔබ මේවා මේ අහන් ඉන්න. ඇයි දන්නවද? මේවා අහන් ඉදීම තුල දැන් ඔබ මේ රේඩියෝ වහන්න ලෑස්ති වෙන්න එපා. හරි? මේ අපේ පින්වතුන්ලා හැමතිස්සෙම කැමති අර මේ ಗುಣ වර්ණනාවක් නැත්තම් නිකම්ම ජාතක කතාවක තියෙන වර්ණනාවක්. පින්වත්නි මම නම් මගේ පැත්තෙන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ විදිහට මම දකින පැත්තක් තමයි මේ. ඒ ජාතක කතාවලින් ගන්න තියෙන හරය ගන්න. හරිද? දැන් ඔය පින්වතුන්ලා හරය නෙමෙයිනි ගන්නෙ. ඔය පින්වතුන්ලා වාද කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අර නන්දි විශාල ජාතකය. දැන් නන්දි විශාල ජාතකයේදී කියනවනේ අර නන්දි විශාල මොකද කළේ? ගැල් 100ක් ඇද්දා කියලා. හරි. දැන් 100ක්ද 1000ක්ද කොයිද මට ගණන නම් හරියටම නිශ්චිත නෑ. මම හිතන්නේ 100ක් තමයි මට මතක විදිහට. මේ ගැල් ගණනක් ඇද්දා කියනවනේ. දැන් මේ ගැල් ගණන නන්දි විශාල ඇද්දා. දැන් අපේ ඇත්තන්ට තියෙන ගැටලුවක් තමයි හරකෙක් කොහොමද එච්චර කරත් අදින්නේ? ඒ හරක කවුද? හරකෙක්ට එච්චර ශක්තිය තියෙනවද? එහෙම ගැල් 100ක් ඇද්දේ කොහොමද? කෙනෙකුට පැටළුනේ නැද්ද? දැන් පින්වත්නි නන්දි විශාල ජාතකෙන් කිව්වේ මොකද්ද? නන්දි විශාල ජාතකේ හරය මුදු මොලොක් වචන කතා කිරීම තිරිසනුන්ට උනත් ප්‍රියයි. දැන් නන්දි විශාල ජාතකයේදී භාගතුන් වහන්සේ ලෝකයට සිහිපත් කළේ ඕක. මොකද්ද? මුදු මොලොක් වචන කතා කිරීම තිරිසනුකට උනත් ප්‍රියයි. දැන් ඒක අල්ලන් ඒකේ අර ගණ්ඩ තියෙන සාරය අතහරින්න. ඒ කියන්නේ මුදු මොලොක් කියන එක අතහැරලා දැන් පින්වත්නි දන්න පරුස වචන ඔක්කොම දාගෙන තමන්ගේ මතේ හරියයි පෙන්නන නන්දි විශාල කිය තර්ක කරනවා, පොහු තර්ක ගොඩනගනවා. කිසිම කෙනෙක් ගාව මුදු මොලොක් වචන නේ. ඔක්කොම පරුස වචන. ස්වාමීන් වහන්සේලාත් එහෙමයි අද වෙනකොට. සමහර ඒ පිංගුතුල්ලා ධර්මයේ දේශනා කරන්න යන්නේ පරුස වචන. ඉතින් එවැනි හිස් පුරුෂයොත් එක්ක කවර කතාවක්ද නේ? දැන් පිංගුනි එහෙම පුළුවන් මුලින්ම අඩුම සංයමය හදාගෙන ඉන්න එපා. එහෙමනේ නේද? දැන් එහෙම අසංවරව දැන් අපිට ලැජ්ජයිනි පිංගත්නි. ඇත්තටම අපි භික්ෂුවක් වශයෙන් ප්‍රසන්න වූවන්ගේ වඩා පැහැදීම පිණිස ප්‍රසන්නානං වා බිහියෝ භාවාය.
අප්පසන්නානං වා පසාදාය. අපැහැදෙනුවන්ගේ පැහැදීම පිණිස අපි කටයුතු කරන්න බෑ. නේද? එතකොට මේ දේවල් වලට තර්ක කිරේ යාට නන්දි විශාල බැයින වෙන මොකක් හරි නමක් දාගන්නකෝ. ඒ නමේ නෙමේ ගැටලුව. ගැල් බැරි නම් ඔතනට සෙල්ලම් බඩු කියලා දාගන්නකෝ. ඒවට නෙමේ තර්ක කළ යුත්තේ. ඒවට තර්ක කරන්න යෑම තුල තමයි අද මේ ධර්මයේ විකෘතිභාවයට පත් වෙලා තියෙන්නේ. ඒ සූත්‍රයෙන් ඒ ජාතකයෙන් ගන්න පුළුවන් හරය උකහලා ගත්තේ නැති නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් අද මේ පින්තුලට එකපාරටම මේ අභිධර්මයේ වගේ ධර්ම දේශනාවක් අරගෙන කරන්න ගත්තාම සමහරු උඩබිම බලනවා. සමහරුන්ට තේරෙන්නේ පින්වත්නි මේවා නොතේරි හරි අහන් ඉන්න ඕනි. ඇයි දන්නවද? මේවා නොතේරි අහන් ඉදි හරි ලස්සන සංසිද්ධියක් වෙනවා. මේ බලන්න. දැන් ඔය භාගතුන් වහන්සේ දිව්‍ය තලයේදී අභිධර්මයේ දේශනා කරද්දී මේ භාගතුන් වහන්සේ දැන් මිනිසෙක්නේ. එතකොට උන්වහන්සේටත් ශරීර අවශ්‍යතා ආදී එනවා. දානි වළඳීම් ආදී දේවල්. උන්වහන්සේ මොකද කරන්නේ? මේ අදාළ කාලයේ එළඹෙනකොට මේ නිර්මිත බුදුරුවක් මවනවා දිව්‍ය තලයේ. නිර්මිත බුදුරුවක් මවලා මම නැවත වඩිනතුරු මෙන්න මේ ධර්ම කොටාසෙන් දේශනා කරත්වා කියලා අදිෂ්ඨානයක් කරලා භාගතුන් වහන්සේ වඩිනවා. මේ එහෙම වඩිනකොට සමහර දෙවිවරු දන්නවා මේ ඉන්නේ නිර්මිත බුදුරුව බණ කියන්නේ කියලා. සමහර දෙවිවරු දැන් අප්පේසක්කා දේවතා නජානන්ති. අල්පේශාක්‍ය දෙවිවරු දන්නේ නැහැ. මහේසක්කා දේවතා ජානන්ති. මහේශාක්‍ය දෙවිවරු දන්නවා. මොකද්ද? මේ නිර්මිත බුදුරුවෙත් සැබෑ භාගතුන් වහන්සේගේ දේශනාවෙත් තියෙන වෙනස අර අල්පේශාක්‍යයට තේරෙන්නේ මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාට තේරෙනවා. ඉතින් ඔන්න එහෙම භාගතුන් වහන්සේ නිර්මිත බුදුරුවක් මවලා මොකද කරන්නේ? දහවල් විවේක ගන්න කෙලින්ම අනෝතප්ත විලගාවට වඩිනවා. උතුරු කුරු දිවයිනේ තියෙන අනෝතප්ත විලගාවට වැඩම කරලා මේ ඒ වෙලාවට දැන් විවේක ගන්න චන්දනු වෙනට සඳුන් වෙනකට යනවා කියලා තමයි සිහිපත් කරලා තියෙන්නේ. ඔතනට එනවා සරියුත් මහරහතන් වහන්සේ උපස්ථාන කරන්න. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ පින්වත්නි මේ ඊටාම ප්‍රබල මනසක් තිබ්බ උතුමෙක්. කියන්නේ මේ උන්වහන්සේට තිබ්බ ඥානය පිළිබඳව වචන කරන්න අපිට බෑ. සතර මහා දීපයටම වහින වැස්සේ වැහි බිඳු ප්‍රමාණය. සරියුත් මහරහතන් වහන්සේට පුළුවන් සතර මහා දීපයටම වැහෙන වැස්සේ වැහි බිඳු ප්‍රමාණය මෙච්චර වැහි බිඳු වැස්සා කියලා කියන්නේ. ඒ තරම් විශාල මේ ඥානයක් තිබ්බ උතුමෙක්. ඇවිල්ලා මොකද කරේ? භාගතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට මේ කෙටියෙන් කියනවා. සරියුත් මහරහතන් වහන්සේට සාරිපුත්ත අද මම මේ දේවල් දේශනා කළා. ණය විතරයි. කුසලා ධම්මා අකුසලා ධම්මා. දැන් කුසලා ධම්මා කියලා කියනකොටම සරියුත් මහරහතන් වහන්සේට විවිධ ණයෙන් වැටහෙනවා. සහේතුක කියන්නේ කාමාවචර කුසල, රූපාවචර කුසල, ලෝකෝත්තර කුසල මේ මොනවද කියන එක සරියුත් මහරහතන් වහන්සේට ෂණ මාත්‍රයක් තුළ වැටහෙනවා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේටවත් තනියම මේක වැටහෙන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේටවත් තනි නුවණට මේවා වැටහෙන්නේ නැහැ. කියන්නේ සරියුත් මහරහතන් වහන්සේටවත් තනි නුවණට මේවා වැටහෙන්නේ නැත්තේ පරතෝ ගෝස ප්‍රත්‍ය කියන එක. ඒ කියන්නේ බුදු කෙනෙක්ගෙන් ලැබෙන ණයක් නැතුව විමත විනෝදනී ටීකාවේ මේ ගැන බොහොම ලස්සනට ලියලා තියෙනවා. බුදු කෙනෙකුගේ ණය මාත්‍රයක් නැතුව කිසිම කෙනෙකුට පින්ගන්නේ ධර්මපරියායක් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදු කෙනෙක්ගේ ණය නැතුව කාටවත් බෑ මේ තමන්ගේ හිතුමතේට ධර්මයේ දේශනා කරන්න. සරියුත් මහරහතන් වහන්සේට හරියට කවුරු හරි කෙනෙක් අර මුහුදු වෙරළකට ගිහිල්ලා මහ මුහුද පෙන්නනවා වගේ මෙන්න මහ මුහුද කියලා භාගතුන් වහන්සේ අත දික් කරලා කුසල ධම්මා කියලා පෙන්වුවාම සරියුත් මහරහතන් වහන්සේට සියලු කුසල් ධර්ම පිළිබඳව අවබෝධයක් එනවා. අකුසල ධම්මා කියලා කිව්වහම අකුසල් ධර්ම පිළිබඳව අවබෝධයක් එනවා. දැන් සරියුත් මහරහතන් වහන්සේත් මේක හිමින් සැරි ඉගෙන ගන්නවා. මේ සරියුත් මහරහතන් වහන්සේ ගාව පැවිදි වෙලා හිටියා 500 නමක්. භාගතුන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය පානවා දැකලා පැහැදුණු 500 දෙනෙක් පැවිද්දටපත් වුණා. ඒ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ අන්තේවාසිකයෝ. මොකද කළේ? සරියුත් මහරහතන් වහන්සේ මේ කතාව ඉගෙනගෙන මනුෂ්‍ය ලෝකෙට එනවා. ඇවිල්ලා තමන්ගේ අන්තේවාසිකයන්ට පුරුදු කළා. තේරුණාද මම මේ කියන එක? ඇවිල්ලා කාටද පුරුදු කරේ? තමන්ගේ අන්තේවාසිකයන්ට පුරුදු කරා. දැන් අන්තේවාසිකයන්ට පුරුදු කරනකොට ඔක සිහිපත් කරනවා හරිය ලස්සනට. තේරෝ සත්තාරා දේසිතං ධම්මං ආහරිත්වා තේසං දේසේසි. සාරියුත් මහරහතන් වහන්සේ මේ ධර්මයේ අරගෙන ඇවිල්ලා තමන්ගේ සද්විහාරිකයන්ට දේශනා කරනවා. සම්මා සම්බුද්දස්ස අභිධම්ම දේශනා පරියෝසානංචේ තේසම් බික්කූණං සත්තප්පකරණ උග්ඝානංච ඒකප්පහාරේනේව හෝසි. කියන්නේ භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කරලා ඉවර වීමත් තෙරුන් වහන්සේලා 500 නමත් සරියුත් මහරහතන් වහන්සේත් එක්ක 501 නමත් සප්ත ප්‍රකරණ ඉගෙනීමත් එකවර සිද්ධ වුණා කියලා. කතාවත් වෙන්නේ ණය ටික විතරයි මෙතනදී ආවේ. එකවර තමයි මේක ඉවරුනේ.
එතකොට භාග්‍යතුන් වහන්සේ සමගය වෙනකොට අභිධර්ම පිටකයේ ਸਰව සම්පූර්ණයෙන්ම දන්න භාග්‍යතුන් වහන්සේත් සමග 500 දෙනමක් මනුෂ්‍ය ලෝකෙ වැඩ හිටියා. දැන් බලන්නකෝ මේ පින්වත්නි මේකේ සඳහන් කරන ලස්සන කතාව මම මේ ඔබට කියාගෙන ඉන්නේ මේවා අමාරුවෙන් හරි අහන් ඉන්න එකේ වටිනාකම මේ සඳහන් කරනවා මේ දැන් අර අභිධර්ම ඉගෙන ගත්තනේ 500 දෙනෙක් මනුෂ්‍ය ලෝකේ ස්වාමීන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේලාගේ තේසං අයම් පුබ්බයෝගු පූර්ව යෝගිය මොකද්ද? හරි ලස්සනයි මේ කතාව. සේපත් කරනවා තේකිර කස්සප දසබලස්ස කාලේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කුද්දක වග්ගුලි යෝනියන් නිබ්බත්තා පබ්බාරේ ඕලම්බන්තා මේගොල්ලෝ කිරි වවුල්ලු ටිකක් වෙලා උපදින. හරිද? කාය කාලේද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ ඊළඟට මොකද වෙන්නේ? පර්වතයක ඕලම්බන්තා මේ එල්ලිලා ඉන්නවා. දැන් කිරි වවුල්ලු හිටගෙන ඉන්නේ නැහැනේ නේ. මොකද කරන්නේ? එල්ලිලා ඉන්නවා. එල්ලිලා ඉද්දී ද්වින්නම් ආභිධම්මික බික්කූණං අභිධම්මං සජ්ජායනත්තානං සරේ නිමිත්තං ගහෙත්වා. මේ යට ඉන්නවා ගල් ගුහාවේ අභිධර්මයේ සජ්ජායනා කරන තෙරුන් වහන්සේලා දෙනම. ඒ තෙරුන් වහන්සේලා දෙනම අභිධර්මයේ සජ්ජායනා කරනකොට මේ කිව්වේ මොනවද කියලා තේරුණේ නැහැ. සරේ නිමිත්තං ගහෙත්වා. නිකන් ස්වරයට කන තියාගෙන අහගෙන හිටියා. දැන් පින්වතුනි ඔය පින්වතුන් හිතන්නකෝ ඔය පින්වතුන්ලා මේ විදේශිකයෝ කියලා. මම මේ කියන එක ශබ්දේ විතරයි ඔබට ඇහෙන්නේ ස්වර නිමිත්ත විතරයි. අර්ථය පේන්නේ නැහෙනි. මෙන්න මේ වගේ අර්ථය නොදැන ස්වර නිමිත්ත විතරක් අහගෙන ඉඳලා මොකද උනේ? ඒ කිරිවවුල්ලු ඊළඟ භවයකදී, ඒ කියන්නේ දැන් සිහිපත් කරන කාලංකත්ව දේවලෝකේ නිබ්බත්තෙන්සු. බලන්න ඔබ කියන්නේ මේ තිරිසන් ලෝකයෙන් මිදිලා දිව්‍ය ලෝකෙක උපදින්න තරම් වාසනාවන්ත උනානි. හරිද? දිව්‍ය ලෝකෙ ඉපදුනා. තිරිසන් ලෝකෙන් මිදිලා මේ අභිධර්ම ස්වරය අහන් ඉඳලා මිය ගිහිල්ලා. සිහිපත් කරනවා. ඒකං බුද්ධන්තරං දේව ලෝකේ වසිත්වා. එක බුද්ධාන්තරයක් දිව්‍ය ලෝකේ වාසය කරලා තස්මින් කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට මනුස්ස ලෝකේ නිබ්බත්තා. මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා පහළ වෙලා යමක පාටිහාරේ පසේදිත්වා. යමක ප්‍රාතිහාරේ පානකොට පැහැදිලා තේරස්ස සන්තිකේ පබ්බජින්සු. තෙරුන් වහන්සේ ළඟ පැවිද්දටපත් වුණා. දැන් බලන්න මේ කිරිවවුල්ලු 500 දෙනා අර අභිධර්ම ස්වරේ නිමිත්ත අල්ලන් ඉඳලා තමයි මොකක් උනේද? මේ අභිධර්මයේ දරාගන්න උතුමන් වහන්සේලා බවට පත් උනේ. හරිද පින්වත්නි? දැන් ඔබට තේරෙනවද මම මේ කියන එක? අභිධර්මයේ දරාගන්න උතුමන් වහන්සේලා බවට පත් උනේ අර කිරිවවුල්ලු වෙලා අභිධර්මයේ ස්වරේ නිමිත්ත අහන් ඉඳලා. දැන් මගේ පින්වතුන්ලා අද මේ කියන බණ ටික කොහොම හරි අහන් ඉන්නවනම් තේරි අහන් ඉන්නවනම් නොතේරි අහන් ඉන්නවනම් අර කිරිවවුල්ලුන්ටත් දැන් මට සමහරු කියනවා මේ කතාව කිව්වට පස්සේ හාමුදුරුවනේ මේ මට ඔබ වහන්සේ කියපු කිසිම දෙයක් තේරුණේ නැහැ. මං අර කිරිවවුල්ලුන්ගේ තැන ඉඳලා තමයි බණ ටික ඇහුවේ. ඒ කියන්නේ ඒකත් ලොකු දෙයක් නේ පින්වත්නි. ඇත්තටම කිරිවවුල්ලුන්ගේ මට්ටමට ගිහිල්ලා හරි කෙනෙක් මේ බණ ටික ඇහුවොත් ඒ ඇත්තන්ටත් මේකේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තියෙනවා. මට මේවයි කියන්න ඕනි. මේ පින්වත්නි බණ කියනවා කියලා සූත්‍ර අරගෙන ඕන තරම් මේ සූත්‍ර 84000ක් තියෙනවා. සතියට එක බණ ගන්න කිව්වොත් මාසෙට සූත්‍ර 4යි ඕනේ වෙන්නේ. හරිද? හිමින් සැරේ මේවා මේ විග්‍රහ කර යන්න පුළුවන් සූත්‍ර ඕන තරම් තියෙනවා. නමුත් මේ කැටි කරලා පින්වත්නි හරයම ඔබට දෙන්නේ මේවා හොඳට ඔලුවට ගියාට පස්සේ කාටවත් ඔබව රවට්ටන්න බෑ. හරිද? කිසිම කෙනෙක්ට ඔබව රවට්ටන්න බෑ. දැන් මේවා දන්නේ නැති වුණාම මොකද දන්නවද වෙන්නේ? දැන් පින්වත්නි ඔය මම දැකලා තියෙනවා සමහර සුදු මහත්තුරු මේ අභිධර්මයට මේ දැන් මහාචාර්යවරු තර්ක කරනවා. මොකද මේ සමහර එක වචනයක් හරියට අල්ලගන්නේ නැතුව මේ පාලිය දන්නේ මහාචාර්ය වුණාට වැඩක් නෑ. නමට මහාචාර්යවරු පාලිය දන්නේ නෑ. පාලි වචනේ තේරුම උකහා ගන්න බැරුව. දැන් පින්වත්නි ඕකට හොඳම කතාව තමයි ඔය පින්තුල අහලා තියෙනවනේ මේ එක අකුරෙන් වෙනස් විල්ල බලන්න. ඔය පින්තුල අහලා තියෙනවනේ අර අනමතග්ගෝ යම්බික්කවේ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා එකක්. දැන් පින්වත්නි මේ පඤ්ඤායති කියන එක සමහරු කියනවා මේ බුදු කෙනෙකුටවත් කියන්න බෑ කියලා. අනමතග්ගෝ යම්බික්කවේ පුබ්බා කෝටින පඤ්ඤායති බුදු කෙනෙකුටවත් කියන්න බෑ මේක කෙලවර කොහිද කියලා. පින්වත්නි බුදු කෙනෙකුට පණවන්න බෑ කියලා කියන්න බෑ. ජින චක්කේ පාහාරං දේති. ඇයි? භාග්‍යතුන් වහන්සේට මොනවද මේ තුන් ලෝකේ නොදැක්කේ? අතීත වර්තමාන අනාගත වශයෙන්. උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට පහර දීමක් ඒ කරන්නේ. ඕකේ තියෙන පින්වත්නි පඤ්ඤා යති. ඒක කර්මකාරකයි. පණවන්න බෑ නෙමෙයි, පැන වෙන්නේ නෑ. පුබ්බා කෝටින පඤ්ඤායති. పూర్ව කෙලවරක් පණවන්න බෑ නෙමෙයි. పూర్ව කෙලවරක් පැන වෙන්නේ නෑ. පින්වත්නි පණවන්න పూర్ව කෙලවරක් නෑ. අහවල් තැනින් පටන් ගත්ත කියලා කියන්න දැන් ওই පිංගුතුල නිකා හිතන්න. ඔය පිංගුතුල උපදින්න ඔය පිංගුතුලගේ අම්මා ඉන්න ඕනේ. අම්මා උපදින්න අම්මගේ අම්මා ඉන්න ඕනේ.
ඒ අම්ම උපදින්නේ ඒ අම්මගේ අම්මා ඉන්න ඕනේ. එහෙම කියාගෙන ගියොත් අර කිකිලිද බිත්තරේද කලින් ආවේ. සමාජයේ තියෙනවනේ එහෙම කතිකාවත. ගහද ගෙඩියද මුලින් ආවේ. ඕවා පින්වත්නි ඉතින් තර්ක කරගෙන ඈතට යන්න පුළුවන් මිස මෙන්න මෙතන තමයි ස්ථීරවම පටන් ගත්තේ කියලා කියන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. එහෙම කියන්නේ යන්න හොඳත් නැහැ. නොදැන. අන්න පඤ්ඤා යති බලන්න මේ එක අකුර වරදවාගෙන යුරෝපීය පඬිවරු මේ අභිධර්මයට තර්ක කරන්න ආවා. ඒ කල ඉඳන්ම මේ අද කීයක නෙමෙයි. ඔය මහා සාංගික කියන මේ අභිධර්මයට විරුද්ධව බුද්ධ වර්ෂ 90 දී 90ත් 118ත් අතර වගේ මේ දෙවනි ධර්ම සංගායනා වෙන කාලේ ඉඳන්ම මේ අභිධර්මයට විරුද්ධ මත ගෙනාවා. පළවෙනියට මේ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරේ මහා සාංගිකයෝ. අර දඹදිව කාලාශෝක රජුගේ කාලේ මේ දසාකප වස්තුවක් ගෙනාවෙනි අකප්පිය දස වස්තුව කියලා එකක්. මේ එතන උපදවපු ශාසන අරුබුදය නිසා ඒ භික්ෂූන් වහන්සේලා මොකද කරේ අධර්මවාදීන්ගේ පක්ෂ බලය ලබලා 10000ක් එකට එක්ුණා. එක් වෙලා කොසඹෑනුවර ഘോഷිතාරාමේදී ඔතනින් තමයි සිද්ධ කරා කියන්නේ මහා සාංගික කියලා වෙනම නිකායක් පිටවා ගත්තා. ඔවුන් පින්වත්නි පරිවාර අභිධර්ම ප්‍රකරණ පටිසම්භිදා නිද්දේශ ජාතක කියන මේ ඒකදේශය සම්පූර්ණ මේ ධර්මතා අතහැරියා කියලා දීපවංශයේ 4 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මට මතක විදියට 76 වෙනි ගාථා. මෙන්න මෙතනදී සිහිපත් කරලා තියෙනවා මේගොල්ලෝ මේවා අතහැරියා. ඉතින් එතන ඉඳන් අද වෙනකම්ම විවිධ යුරෝපීය පඬිවරු මේවා ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි මේවා දන්නේ නැතිකම. අටුවාව ටීකාව කියවලා නැහැ. පෙළ කියවලා නැහැ. ඉතින් ඒ යුරෝපීය පඬිවරුන්ගෙන් ඉගෙන ගන්න අද වර්තමාන භික්ෂුන් වහන්සේලා පවා විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා විවිධ මහාචාර්යවරු විවිධ ආචාර්යවරු ඒගොල්ලෝ නමට මහාචාර්යවරු. හැබැයි අර යුරෝපීය අධ්‍යාපන ක්‍රමවේදය යටතේ ඉගෙනගත්තු නිසා ඒගොල්ලොත් අද වෙනකොට මේ අභිධර්මයට තර්ක කරන්න පටන් අරන් මිසක් ඒ කියන්නේ අපි කියන්නේ මේ ධර්මයේ තර්ක කරන්න එපා කියලා නෙමෙයි. මැටි ගුලි වගේ මේ කියන ඒවාම ගන්න ඕනේ නමුත් මේවා මේ පෙරලන්නේවත් නැතුව හරිද දැන් අටුවාව පෙරලන්නේවත් නැතුව සමහරු කියනවා මේ අටුවාව බුද්ධ භාෂිතයක් නෙමෙයි. ඔවුන්ගෙන් ඇහුවාම අටුවාව කියවලා තියෙනවද කියලා නැහැ. ඊළඟට දැන් භවංගසිත ගන්නකො භවංගසිත අභිධර්මයේ නැහැ කියලා කියනවා. ඒක පෙළේ නැහැ. ඒක මේ අට කතාවේ ආව එක. දැන් ඒ ඇත්තන්ගෙන් ඇහුවාම මේ ඔය පින්වතුල්ලා මේ දැන් සමහර ස්වාමීන් වහන්සේලාත් මේක කියනවා. මේ ඔය පින්වතුල්ලා හෝ ඔබ වහන්සේලා මේ අභිධර්ම පිටකයේ සම්පූර්ණයෙන් බලලද භවංගසිත නැහැ කියලා කියන්නේ. එහෙම ඇහුවාම කියන්නේ මේ නෑ එහෙමත් නෑ නිකන් අහලා තියෙනවා. නිකන් අර ඉතින් භවංගසිත කියන එක පිළිබඳව ප ဋ ාණිය තියෙනවා. පිටුව බලන්න 1198 පිටුව දෙවනි පරිච්ඡේදය. ඒතකොට මේවා කියවන්නේ නැතුව ඉතින් ප ဋ ාණි පිටුව 1100 ගාණක් කියවනවා කියන්නේ පොඩි නෑ. හරිද මුල මැද අග මතක තියාගෙන හිමින් සැරේ එනකොට අර භවංගය කියන එක චූටි වචනයක් ටිකකදී ඕක අතහැරෙන්න පුළුවන්. එකපාරට ප්‍රතික්ෂේප කරනවට වඩා අපි කියන්නේ හිමින් සැරේ මේවා දැන ඉගෙන ගන්න උත්සාහ කරන එක තමයි වටින්නේ. එකපාරට කට ඉස්සර කරගෙන කිව්වොත් එහෙම පින්වත්නි දැන් ඒකත් නිහතමානීකම තියෙනවා නම් කියවෙන වැරදි ධර්ම කාරණාවක් ආයිත් සැරයක් මේ නිවැරදි කරගන්න පුළුවන්. මොකද මේ ධර්මය නිවන කියන්නේ එකක්. පරියප්තිය කතා කරනකොට සමහරක් තැන්වලදී වරදින්නත් පුළුවන්. කියන්නේ නිවන කියන්නේ එකක් පරියප්තිය දෙකක් නෙමෙයි. නමුත් නිවනට අදාළ පරියප්තිය කතා කරනකොට දැන් හිතන්නකෝ අර නන්දි විශාල කියන ගවයා දැන් ගැල් 100යි ගැල් 1000යි කියලා. දැන් ඕක දැන් මම මේ දේශනාව කරගෙන ඉද්දිම මම කියවනේ මට 100ක්ද 1000ක්ද කියලා නිශ්චිතව මතක නැහැ කියලා. ගැල් 100ක් තමයි මේකේ තියෙන්නේ. නමුත් නිවන කියන්නේ එකක්. ඔතන ගැල් 100 ගැල් 1000 කියලා කියන්නේ පරියප්තිය මතක තබා ගැනීම තුළ තියෙන වෙනත් කාරණාවක්. තේරුණා නේද මම මේ කියන එක? එතකොට එහෙම වැරදුනොත් ඒක නිවැරදි කරගන්නවා කියන එක Tamanට වෙන හානියක් නෙමෙයි. ඉතින් එච්චර නිහතමානීයත්ව අද වෙනකොට බොහොම අඩුයි නෙමෙයි නෑ කියන වචනේම තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. මොකද එහෙම මේ ධර්මයේ එතනටපත් වෙලා තියෙනවා. එනිසා එවැනි යුරෝපීය පඬිවරුන්ගෙන් ඉගෙනගත්ත විශ්වවිද්‍යාල ක්‍රමවේදයකට නතු වෙච්ච සමහරු පරිේශනාත්මක ග්‍රන්ථ ලියලා තමන්ගේ ආචාර්ය උපාධිය මහාචාර්ය උපාධිය අරගෙන තියෙන බව අපිට දකින්න ලැබිලා තියෙනවා තැන් වලදී විවිධ කාරණා ඔස්සේ. එනිසා පින්වත්නි මේවා තමයි ඔබ මතක තියාගත යුතු කාරණා. මෙහෙම තමයි අභිධර්මයේ අපිට එන්නේ. හරිද? මෙහෙම ආපු අභිධර්ම පිටකය දැන් විශේෂයෙන්ම ධර්මය කියන එක මේ පින්තුලට මේ ටිකත් මම මතක් කරන්නම්. ධර්මය විනය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඕකේ ධර්මය අභිධර්මය කියලා ආයි කොටස් දෙකකට බෙදෙනවා. ඔතනදී අභිධර්මය කියන එක සංග්‍රහිත වෙන්නේ විශේෂයෙන්ම කුද්දක නිකායේ පිටක වශයෙන් ගත්තාම දැන් දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කුද්දක කියලා පිටක පහක් තියෙනවා. ඕකේ කුද්දක නිකාය තමයි අභිධර්ම පිටකයේ ඇතුළත් වෙන්නේ. ඊළඟට නවංග සත්තු ශාසනය කියලා එකක් තියෙනවා. සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ආදී වශයෙන්. එතනදී මේක වෙය්‍යාකරණ කියන ගොඩට කොටසට අයිති වෙන බව නවංග සත්තු ශාසනය සිහිපත් කරලා තියෙනවා. එහෙම තමයි ධර්මය අභිධර්මය කියන එක කොටස් දෙකකට
විභජනය වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට විනයෙත් තියෙනවා විනය අභිවිනය කියලා කොටස් දෙකක්. ඔතනදී විනය පිටකයට අදාළ ග්‍රන්ථ 5 පරාජික පාචිත්‍ය චූලවග්ග මහාවග්ග පරිවාර කියන ග්‍රන්ථ 5න් විනය කියන කොටසට අයිති වෙනවා පරාජික පාළිය සහ පාචිත්‍ය පාළිය කියන කොටස් දෙක. අභිවිනය කියන එකට අයිති වෙන්නේ චූලවග්ග මහාවග්ග පරිවාර කියන ග්‍රන්ථ 3. ඉතින් මෙහෙම ඇවිල්ලා අභිධර්ම පිටකේ අපිට අද වෙනකොට මම මේක ඉතිහාසයේ යම් මට්ටමකට මතක් කළේ මම ඔබ මේ අභිධර්මයට බස්සන්නයි හදන්නේ ක්‍රමානුකූලව. ඔබට ක්‍රමානුකූලව මේ අභිධර්මී මම අපි කියලා දෙන්නම්. හිමින් සැරේ අහගෙන ඉන්න නිසකවම ඔබට තේරෙයි. මේ තමයි ෆවුන්ඩේෂන් එක, මේ තමයි දාන සවිමත් යටිතලය, සවිමත් බිම. මේ බිම හොඳට හදලා ඒ බිම උඩ අභිධර්මයේ කියන අපි මහා සෑය ගොඩ නගමු. එතකොට ඔබට මේ අභිධර්මයේ පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම ආපු අභිධර්මයේ පොත් 7ක් අද අපිට තියෙනවා. ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ ප ဋ ාණ ප්‍රකරණය කියලා. මොනවද? ධම්මසංගණී, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤප්ති, කතාවත්තු, යමක ප ဋ ාණ. ඔය තමයි පොත් 7. ඔන්න ඔය පොත් 7ට කියනවා සප්ත ප්‍රකරණය. පින්වත්නි මේ සප්ත ප්‍රකරණයේ උතන ප්‍රකරණ කියන අර්ථය ඇවිල්ලා තියෙන්නේ මේ නොයෙක් ප්‍රභේදයෙන් භින්න වූ අර්ථයන්. ඒ කියන්නේ මේ නොයෙක් ආකාරයෙන් බිඳිලා ආපු අර්ථයන් ප්‍රකාරයෙන් කියනු ලබන හේයින්, විවිධ අර්ථ වලින් කියනු ලබන හේයින් මේවට කියනවා ප්‍රකරණ කියලා. තේරුණා නේද මම මේ කියන එක? මේවා හිමින් සැරේ පින්වත්නි අපි තේරුම් ගමු ඉදිරියේදී. ඉතින් ඔය සප්ත ප්‍රකරණීය කියවන කෙනෙකුට සප්ත ප්‍රකරණීය තේරෙන්නේ නැති තැන්, කියන්නේ ගැට ගැහිච්ච තැන් විස්තර කරපු එකට තමයි කියන්නේ අටුවාව කියලා. දැන් පෙළ, අටුවා, ටීකා, ටිප්පණි. එහෙමයි තියෙන්නේ. පෙළ, අටුවා, ටීකා, අනුටීකා, ටිප්පණි. පරිවාර ග්‍රන්ථ. එහෙමනේ. පෙළේ තියෙන එක තේරෙන්නේ නැති වුනහම අටුවාව බලන්න ඕනේ. අපි කියන්නේ අටුවා, ටීකා, ටිප්පණි ඕනේ නැහැ කියලා. අටුවාව තේරෙන්නේ නැති වෙනකොට ටීකාව බලන්න ඕනේ. ටීකාව කියලා ලීනත් අප්පකාසනි. ඒ කියන්නේ අටුවාවේ තියෙන ගණ්ටි ස්ථාන, ගැට ගැහෙන ස්ථාන ලියපු තැන තමයි ටීකාව කියලා කියන්නේ. ඉතින් මේ වගේ ධම්මසංගණියට ලියවිච්ච අටුවාවට කියන නම අත්තසාලනී. හරි. විභංගයට ලියවිච්ච අටුවාවට කියන්නේ සම්මෝහ විනෝදනී කියලා. ඊටු පොත් පහම අලලා එක අටුවාවක් ලියනවා. ඒවට කිව්වා පංචප්පකරණ අට කතා. එතකොට අටුවා තුනයි අත්තසාලනී, සම්මෝහ විනෝදනී සහ පංච ප්‍රකරණ. ඉතින් එතනින් මෙහාට පින්වත්නි ලියවිලා ආපු සෑහෙන පොත්පත් තියෙනවා. ඒ අතර ඔබට පෙන්නපු අර ගාථාවේ දේශනා කරපු පොත තමයි අභිධර්මාර්ථ සංග්‍රහය කියලා කියන්නේ. මේක ලියවෙන්නේ පොළොන්නරු යුගයේදී අනුරුද්ධ කියන මහාස්තවීරයන් වහන්සේගේ අතින්. විශේෂයෙන්ම පින්වත්නි වර්තමාන කාලේ අභිධර්ම ඉගෙන ගන්න කෙනෙකුට මේ එක පාට මේ පෙලෙන් බහින්න බෑ. කියන්නේ ධම්මසංගණීය විභංගයේ හරහා එනවා කියන එක හරිය අමාරුයි. ඔබට නෙමෙයි. මේ මට මතකයි මම අභිධර්ම ඉගෙන ගන්නකොට ධම්මසංගණීය අරගෙන පෙරලලා බැලුවා මේ. හරියට දෙමළ පත්‍රයක් ගත්තා. කිසිම දෙයක් තේරුනේ නැහැ. ඊළඟට මේ අභිධර්මාර්ථ සංග්‍රහය හරහා තමයි වර්තමානයේ ඔබ අපි කවුරුත් බොහෝම ගරුත්වෙන් පරිහරණය කරන රේරුකාණී චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ අවසරයි මේ ලියපු අභිධර්ම මාර්ගය ආදී පොත්පත් පවා විස්තර විග්‍රහ කරලා ලියවෙන්නේ ඒ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත මුල් වෙලා. එනිසා අපි මේ අභිධර්ම ඉගෙන ගන්නකොට පළවෙනියටම මේ අභිධර්මාර්ථ සංග්‍රහය තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ වර්තමානයේ මම දකින මගේ පැත්තෙන් දකින ප්‍රශස්තම ආචාර්ය මාර්ගයක් තමයි මේ අභිධර්මාර්ථ සංග්‍රහය. ඒ සංග්‍රහය හරහා තමයි ඔය රේරුකාණී ස්වාමීන් වහන්සේලා පවා පොත්පත් ලියලා තියෙන. වර්තමානයේ අභිධර්ම ඉගෙන ගන්න බොහෝ දෙනෙක් අභිධර්ම ඉගෙන ගන්නෙත් බුරුම රටේ පවා මේ අභිධර්මාර්ථ සංග්‍රහය මේවා කටපාඩම් වෙන්න ඕනේ පින්වත්නි. මේ අභිධර්මාර්ථ සංග්‍රහය තියෙන ගාථා හැම කටපාඩම් වුණාම හරි අභිධර්ම විශාරදයි. එතකොට හරි විශාරදයක් මේ විෂයෙහි. මේක ඉගෙනගෙන පෙළ බැලුවාම පෙළේ තියෙන කාරණා ඊට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අද දවසේ ඔබට සිහිපත් කළේ විශේෂයෙන්ම මේ අභිධර්මාර්ථ සංග්‍රහය පිළිබඳව සහ මේ අභිධර්මී ඉතිහාස කතාව, අභිධර්මීය කොහොමද ආවේ, මොකක්ද අභිධර්මී කියලා කියන්නේ, අපි කොහොමද අභිධර්ම ඉගෙන ගන්න ඕනේ කියන කාරණාව තමයි අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොතෙන් තමයි වර්තමාන කාලේ අපිට අභිධර්ම ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්න වෙන්නේ. ඒකෙත් රේරුකාණී නායක හාමුදුරුවෝ ලියපු අභිධර්ම මාර්ගය කියන පොත පරිහරණයට ගන්න පුළුවන් නම් පින්වත්නි දැන් ගන්න. මේවා පොඩි ගාණක් වෙන්නේ පුස්තකාලවලට ගිහිල්ලා පොත්පත් වලට මේ ෂොප් වලට ගිහිල්ලා මේ ඔය ඇත්ත හිතන්න එපා දැන් මේ පොත ඔබ ගත්ත කියලා මට කමිෂන් එකක් එහෙම එනවා කියලා එහෙම එකක් නැහැ. මොකද මේවා ඔබ ගන්නේ නැති නිසා තමයි මේ විවිධ විකෘති මතධාරීන් ඉදිරිපත්. ඒ නිසා දැන් ඔබ මේවා ගන්න. අරගෙන මේවා කියවන්න. අභිධර්ම මාර්ගයේ හොඳට කියව ගත්තට පස්සේ ඒ වගේ හොඳ ශක්තිමත් පුරුෂය වුණාට පස්සේ, ශක්තිමත් මිනිසුන් වුණාට පස්සේ ඔබේ මනස කඩන්න කාටවත් බෑ. ඒ නිසා රතු පාට පොතක් තියෙන ලස්සන පොතක් අභිධර්ම මාර්ගය කියලා. පින්වතුන්ලට අභිධර්ම ඉගෙන ගන්න ඕන නම් ඔය පොතත් අරගෙන තව පොතක් තියෙනවා අභිධර්මාර්ථ සංග්‍රහය කියලා. ඒකත් දම් පාට වගේ පොතක්. ඔය පොතත් ගන්න. අභිධර්මාර්ථ සංග්‍රහයයි අභිධර්ම මාර්ගයයි ළඟ තියාගෙන සිට්නෙත් අසපුව ශ්‍රවණය කරන්න දිගින් දිගටම
අභිධර්මයේ පිළිබඳව මම ක්‍රමානුකූලව පාඩම් මාලාවක් විදිහටම ධර්මදේශනා මාලාවක් ඉදිරියේදී ඉඩ ලැබෙන විදිහට සිද්ධ කරන්න කොහොමත් බලාපොරොත්තු වෙනවා. ක්‍රමානුකූලව අපි ඒක අවස්ථානුරූපීව අරගෙන යමු. ඉතින් ඒ බව සිහිපත් කරමින් කාල වේලාව අවසන් නිසා ධර්මදේශනාව අවසන් කරනවා. මෙතනින් එහාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනෙකටම මේ ඇති කරගන්නට යෙදුණු පරමාර්ථ ධර්ම ඥානය උතුම් නිර්වාණය පිණිස පවතින සුඛ පාරමිතාවක් බවට පත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ පින්වතුන් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් ධර්මදේශනාව බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. නම්බර 1673B පදවි ශ්‍රීපුර ලිපිනෙහි පදිංචි ගුණවතී මහත්මිය සහ පවුලේ දූදරු මුණුබුරන් විසින් මේ උතුම් ධර්මදේශනාව සඳහා අද දවසේ දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් බොහෝ දෙනෙක්ට ධර්ම ශ්‍රවණය කිරීමේ අවකාශය සලසා දෙමින් විශේෂයෙන්ම තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පරමාර්ථ ඇසුරු කරගෙන අභිධර්ම ආදී කරුණු ලෝක සත්‍යයේ නිවීම වෙනුවෙන් දේශනා කළේ කුමන කාරණාවක් පදනම් කරගෙනද කියන කාරණාව බොහෝ දෙනෙක්ට දැන ගැනීමට හැකිවන පරිදි මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ගත්ත මේ පිංගුතුල්ලගේ අරමුණු විදියට සිහිපත් කරලා තියෙනවා. 2019 11/26 වන දින මියගිය W සිරිසේන පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම 2019 12/9 පළමුවන උපන්දිනය සැමරූ සනුති සනුල්‍ය දියණියට මේ දිවියේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. සුජීවත්ව සිටින මව්පියවරුන් වන ගුණවතී මංගලිකා විජේරත්න සහෝදරා නදීර යන අයට ධර්මාවබෝධය පිණිස මේ උතුම් පින්කම කුසල කර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තිනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ධර්ම දේශකයාණන් වහන්සේලාටත් ලංකවැසි ලෝවැසි සියලුම දෙනාටත් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගනිත්වා, පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා, ඉක්මන් භවයකම උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම පින්තුන්ලට ආශිර්වාද කරනවා. ආව ගිය නාව මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම සියලු දෙනෙක්ටම වර්තමානයේ සංඝ ශාසනය රකින්නට වෙරදරන සියලුම යතිවරුන්ට මේ උතුම් කුසලයන් තමන්ගේ අතින් කරගත්තා වූ කුසල්සේම අනුමෝදන් වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙත්වා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම පාරමී පුරාගෙන ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් හේතු වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ඉරිදා සිද්නි තසපුව ධර්මදේශනාවයි එලෙස නිමාවටපත් උනේ. නැවතත් මම ධර්මදේශනාව නිමාවන මොහොතේ සිහිපත් කරන්නට ඕන. පෙබරවාරි 26 වෙනිදා පැවැත්වෙන පින්කම පිළිබඳව ඔබ ඊයේ දවසේදී සිද්නි තසපුව ශ්‍රවණය කළා නම් මේ පිළිබඳ දැනුවත් ශ්‍රවණය කරපු නැති අයට අද දැනගන්න පුළුවන්කම ලැබෙනවා. වගේම මේ කාරණා පිළිබඳ කොහෙත්ම දන්නේ නැති අයට දැනුවත් කිරීමටත් ඔබට අපි ආරාධනා කරනවා. ඔබ අහන මේ කාරණාව මේ පින්කම පිළිබඳව ඔබ දන්න හැමෝම දැනුවත් කරන්න. සමහර විට ඔබට හිමි Facebook ගිණුමේ මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට පුළුවන්. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබට. ඔබේ නිල Facebook ගිණුමේ ඔබේ නිල Facebook පිටුවෙන් මේ ගම්පහ බවුන් පැලස පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන සිදු කරන්නා වූ උත්තම කටයුත්ත තුලදී භාවනාව ප්‍රගුණ කරන්නට සූදානම් වන ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් රිට්‍රීට් මධ්‍යස්ථානයක් ලෙස සිදු වුණු බවුන් පැලස ශාසනයට පූජා කිරීමේ පින්කම ලබන පෙබරවාරි 26 වෙනිදා පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය නිමිති කොටගෙන ආරම්භ වෙනවා. 26 වෙනිදා සිට වෛද්‍ය සායන ඇතුළු සත්කාරක වැඩ
වැඩසටහන් ගණනාවක් එදින පැවැත්වෙනවා බවුන් පැලැස්සේ. ඊට පසුව 27 වෙනිදා ශාසනයට පූජා කිරීමේ කටයුත්ත සිදු වෙනවා. මේ කටයුත්තට net අහලා උදව් උපකාර කරපු සියලු දෙනාට මූල්‍යමය දායකත්වය දරූ පිරිසට පුණ්‍ය භූමිය ඔප්පු ලබා දීමේ කටයුත්ත සිදු වෙනවා. ඒ වගේම 28 වෙනිදා උදෑසන සිට මාර්තු 1 වෙනිදා දක්වා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ගෞරව හරසරින් වඩමවන බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව ලැබෙනවා. ඊට සමගාමීව විශේෂයෙන්ම සෙනසුරාදා සිට්නිත් අසපුව වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ සිදු කරන, ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල කැටවල හේමාලෝක නායක හමුදුරන් සිදු කරන සහ ඉරිදා රාත්‍රියේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ සිදු කරන සිට්නිත් අසපුව වැඩසටහන් 29 පළවෙනිදා කියන දවස් දෙකේ, සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙකේ බවුන් පැලැස්සේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඒ නිසා සජීවීව වැඩසටහනුත් දැක බලා ගන්න, වැඳ පුදා ගන්න සහ ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාවක් නිසා මේ පින් කටයුතු වලට දායක වෙන්න, එකතු වෙන්න ඔබට ආරාධනා කරමින් අපි අද දවසේ ධර්මානුශාසනාව සිදු කරපු ඉරිදා සිට්නිත් අසපුවේ ගරු දේශකයාණන් වහන්සේ පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සිට්නිත් අසපුවේ ධර්ම දේශනාව නිමවට පත් කරනවා. අපි කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. NEP, top news of the hour. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට බරව කුමුක දක්වා කොටස විවෘත කිරීමත් සමග කොට්ටාව අන්තර්හුවමාරුවේ සිට පැය 2කමාරක පමණ කාලයකින් හම්බන්තොටට ළඟාවීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ අතර අධිවේගී මාර්ගයේ ඔස්සේ හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන බස් රථ සේවාව හෙට සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව හම්බන්තොට සිට කොටුව දක්වා බස් ගාස්තුව රුපියල් 880ක්. තංගලේ සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව 680ක් වනවා. හම්බන්තොට සිට මාකුම්ර දක්වා බස් රථ ගාස්තුව 810ක්. තංගලේ සිට මාකුමුර දක්වා වන බස් රථ ගාස්තුව රුපියල් 610ක් වනවා. අද විවෘත කෙරුණු මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය වෙනුවෙන් සුකෝපභෝගී ළඟම බස් රථ 10ක් යොදවන බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව මෙම බස් රථ මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ සිට කොළඹ කටුනායක ගුවන්තොටුපොළ සහ කඩවත දක්වා ධාවනය කෙරෙනු ඇති. බස් රථ ගමන් ආරම්භ කෙරෙන්නේ අම්බලන්තොට, තංගල්ල සහ හම්බන්තොට යන ස්ථානවලින්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා. මේ දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී රැකියා හා සුබසාධන උපදේශක සෙනරත් යාපා 5000කට ආසන්න ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් වෙසෙනවා. එයින් 23000කට ආසන්න ප්‍රමාණයක් රැකියාවල නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට කියන්න තියෙන මේ අවස්ථාවේ අනියත දියක් ඇති කරගන්න එපා. මේ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ තත්ත්වයකදී විශේෂයෙන්ම කොරියානු රාජ්‍යයේ ඒට අදාළ බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතාමත් කඩමින් ගන්නවා. මොකද මෙවැනි තත්ත්වයක් අසංගත තත්ත්වයක් ව්‍යාප්ත වුණොත් එහෙම ඒ රටවල් වලට ඉතා දැඩි ලෙස බලපානවා. රජය විසින් ලබා දෙන නිවැරදි තොරතුරු විතරක් ගැන විශ්වාසය තබන්න කෙනෙක් කියන මොකද මේ අවස්ථාවේදී යම් නිවැරදි නොවන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන බැවින් වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වන විට දකුණු කොරියාවේ ඩේගු නගරයේ ශ්‍රී ලාංකිකයින් සේවය කරන ආයතන රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය නව කොරෝනා වෛරසය මැඩලීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දෙමළ සන්තහනය ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයේ ඇතුළු සුළු පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති ජනහමුවක් අමතමින්.
Net Top News of the Hour. තුන්සිත නිවා සනහන තුනුරුවනේ ආශීර්වාදයෙන් ඔබ සැම සුවපත් වේවා. පිය නැවත ඉරිදා සිත්නිත අසපුව සමගයි සම්බන්ධ වන්නේ අභිධර්මය පිළිබඳව විශේෂයෙන්ම මේ ඉරිදා සිත්නිත අසපුවේ තදාසන්න කාලය තුළදී අභිධර්ම දේශනාවන් නැත්නම් අභිධර්මයේ නිකන් ගැඹුරු ධර්ම දේශනාවන් තමයි ඉලක්කගත වුණේ අපේ හමුදුරන් වහන්සේගේ මාතෘකාවලදී. නමුත් මට හිතුණා අද අභිධර්මයට හරි ප්‍රවේශයක් ලබා දෙන්නට නැත්නම් අර ඔබ වහන්සේගේම වචන වලින් කිව්වොත් එහෙම පාදම සකසන්න අද ඔබ වහන්සේ උත්සාහ ගත්තා කියලා කිව්වොත් නිවැරදි. මේ ඔස්සේ ඉදිරියට තවදුරටත් මේ ධර්මදේශනා මාලාව අපි ධර්මය පිළිබඳව දැන කියා ගන්නට හොඳම තැන බවට පත් කරගත යුතුයි අපේ ශ්‍රාවකයෝ. ඒ නිසා අද ඉරිදා සිත්නිත අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ අපි සිහිපත් කරන්නට ඔබ ධර්මදේශනාව ඇසුරේ යම් ආකාරයකට ඔබේ හිතේ පැන නැගුණු ගැටලු තිබෙනවා. ඇතැම් වෙලාවට තව ටිකක් මේ කාරණාව පිළිබඳ විග්‍රහ කරගන්න තිබුණා නම්, මේ කාරණාව පිළිබඳ තව ටිකක් දැනගන්න තිබුණා නම් හොඳයි කියන අර්ථය ඔබේ හිතට මතුවෙලා ඇති. සමහර අය අපිට කතා කරලා කියනවා තමන්ට ඒ ධර්මයේ පිළිබඳව තිබෙන දැනුම පිළිබඳව සහ ධර්මදේශනාව අහලා බොහෝ දෙනෙක් කතා කරලා කියන කාරණා තමයි තමන්ට තව නිරාකරණය කරගන්න ගැටලු තිබෙනවා කියන කාරණේ. නිසා මම අද වැඩසටහන ආරම්භයේදීම ඔබට සිහිපත් කරනවා, සිත්නිත අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම සිහිපත් කරනවා, එවැනි ප්‍රශ්න තිබෙන අපේ ශ්‍රාවකයෝ ලියලා එවන්න අපිට අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට. ඒ දහම් ගැටලු ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඉදිරි සාකච්ඡාවලදී උන්වහන්සේගේ අනුශාසනා ලබන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ නිසා මා ආරම්භයේදීම ලිපිනය සඳහන් කරන්නම්. ඔබ ලියන්න ඉරිදා සිත්නිත අසපුව තැපැල් පෙට්ටිය 2045 කොළඹ. ඉරිදා සිත්නිත අසපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිනයට ඔබේ ඒ ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ අතරතුර අපේ හමුදුරන් වහන්සේ සජීවීව මැදිරියට වැඩි දවසට ඔබට අපේ දුරකථනය ඔස්සේ වැනි ගැටලු නිරාකරණය කරගන්නට අවස්ථාව දෙනවා සජීවී ලෙසින්. එතෙක් ඔබට ලිපි මාර්ගයෙන් ලියන්නට පුළුවන්, ඒ කාරණා පිළිබඳව දැනුවත් කරන්නට පුළුවන්. සහ මේ හැම දෙයක්ම කරන්නේ මේ වගේ ධර්ම කාරණා සිහිපත් කරන්නේ ඔබ තුළ ධර්මය අවබෝධය කරා යන ගමනට මාර්ගය තවත් විවර කරලා දෙන්න, පහදලා දෙන්න. අපි ඒ අනුසාරයෙන්ම එය හිතේ තබාගෙනම මේ ධර්ම සාකච්ඡා කරමු, ශ්‍රවණය කරමු. ඒ ඇරයුම ඔබට කරමින් බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපේ හාමුදුරනේ, ඔබ වහන්සේ ධර්ම දේශනාව ආරම්භයේදීම කිව්වේ අපාය පිළිබඳව, දිව්‍ය ලෝකයන් පිළිබඳව කියනකොට මේ වර්තමාන සමාජයේ ඉන්න මිනිසුන් මේක වෙනම තැනක් නෙවෙයි, මෙතනම තමයි ඒ තැන කියලා හිතනවායි කියන කාරණය මම හිතන්නේ මේ ධර්මානුකූල බැලුවොත් වැරද්දක් තිබුණත් ඊට මේ පිටින් ඉඳලා බැලුවට පස්සේ වැඩි වෙනසක් නැහැ. මොකද අපි හැසිරෙන විදිය දැක්කම, අපි කරන කියන දේවල් දිහා දැක්කහම වැඩිපුරම අපාය මිහිපිට අපාය වගේම අපිට පේන්නේ හින්ද වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ධර්මානුකූලව තියෙන වැරද්ද නිවැරදි කරගනිමු. අපි සාමාන්‍යයෙන් කියන අර්ථයෙන් කියන කාරණාවත් නිවැරදි කරගන්නට හොඳ අවස්ථාවක්. අපි හැමෝටම දැන් අභිධර්මයේ පිළිබඳව ඔබ වහන්සේ කරන මේ විග්‍රහයත් එක්ක ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට තියෙන අනුකම්පාව නිසාවෙන්ම නේද මේ වගේ උතුම් දහම් කාරණා ධර්මය අවබෝධ කරගන්නට යන වැඩපිළිවෙල දේශනා කරන්නේ කියන කාරණේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි භූමියට, ප්‍රවෘජා භූමියට ආපු භික්ෂූන් වහන්සේලාගෙන් ඇතමුන් පවා ඇතැම් වෙලාවට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ ලෙස සලකන්නේ නැති අවස්ථාත් අපි දකිනවා. ගිහියන් විදිහට අපිට උදව් උපකාර කරපු අයට අපි ලබා දෙන්න අවශ්‍ය ගෞරවය ලබා දෙන්නට අපි මැලි වෙනවා. ඇතැම් වෙලාවට අපිට ඒක මදි පුංචිකමක් වෙන්න කියලා හිතෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට මේ තුලින් මගේ තත්වයට හොඳ නැති වෙන්න පුළුවන් කියලා හිතනවා. මොකද Taman සමහරලාට අපි දකිනවා දෙමව්පියන්ටවත් ඒ දෙමව්පිය ගෞරවය ලබා දෙන්න මැලි වෙන උදවිය.
පැවඳුනේ අපේ සමාජයට කෘතගුණ පිළිබඳව ගෞරව කරන්නට නොහැකි මානසිකත්වයක් ගොඩනැගී සිටින හැම දෙනා වෙනුවෙන්ම සාකච්ඡාවේ ආරම්භයට එවැනි ප්‍රවේශයක් ලබා ගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. කෘතගුණ සැලකීම කියන්නේ උතුම් ගුණයක් නේද අපේ හැඳුනනේ. හොඳයි හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වර්ණ මහත්මයා කෘතගුණ සැලකීම ඇත්තටම ඒක අති උතුම් ගුණයක් වගේම බොහොම දුර්ලභව. දැන් භාගතුන් වහන්සේගේ සිහිපත් කිරීම තමයි කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ කලගුණ දන්න පුද්ගලයෝ ලෝකේ දුර්ලභයි. එතකොට මේ විශේෂයෙන්ම ශාසනයේ හැසිරෙන කෙනෙක් මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් තුල වර්ධනීය විය යුතු ගුණාංග අතර මම දකින පැහැදිලිවම ප්‍රායෝගිකම ගුණාංගයක් තමයි මේ කලගුණ සැලකීම කියන ගුණාංගය. ඒකට හේතුව තමයි දැන් වර්ණ මහත්තයා මේ බොහෝ දෙනෙක් ධර්මයට ආවට පස්සේ එයාලා ධර්මය අවබෝධ කරනවනේ ටික ටික. ඒ කියන්නේ ත්‍රිපිටකේ පෙරලලා බලනවා. මේකේ තියෙන මේ පොත්පත් කියවලා බලනවා. දැන් බලලා ඉවර වෙලා ඇත්තටම මේ පොත්පත් කියවීමෙන් අපි ලබාගත්තා වූ යම් දැනුමක් තියෙනවා නම්, කියන්නේ දැන් අපි තුලින් ශෝභමාන වෙන යම් ගුණයක් තියෙනවා නම් අපි පැහැදිලිවම කෘතගුණ පූර්වක වෙන්න ඕනි. මේ භාග්‍යතුන් වහන්සේ නිසායි අපිට පළමුව ලැබෙන්නේ. දැන් අර වර්ණ මහත්තයා කිව්වා වගේ සමහරුන්ට මේ ධර්මයට ඇවිල්ලා ටිකක් දුර යනකොට බුදුහාමුදුරුවන්වත් අමතකයි. කියන්නේ මේ අපිට මේ ශාසනය දුන්නේ බුදුහාමුදුරුවෝ කියන කාරණාවත් අඩුම ඔළුවේ නෑ. ඒ නිසා තමයි සමහරු මේ අර අපිත් බුදු වුණාය කියන දැන් සමහරු ඉන්නවා අපිත් බුදු වුණාය කියන එක. දැන් ඇත්තටම වර්ණ මහත්තයා මෙහෙකුත් තියෙනවා. මේ වගේ ධර්මාර්ථ ගත්තොත් බුදු වුණාය කියන එක දැන් බෝධියටපත් වුණා කියන එක රහත් වුණා කියන එකෙන් අර්ථ ගන්නවන්නත් පුළුවන්. හැබැයි මගේ පුතේ ශාස්ත්‍රූ ගෞරවය තියාගෙන ඒක ශාස්ත්‍රූ ගෞරවය කෙලසෙන විදියට එළියට ඉස්මතු කරන එකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඕන කෙනෙක් ගාව මේ ගුණය තිබිය යුතුමයි. අනිත් එක තමයි වර්ණ මහත්තයා දැන් අපි අපේ ගිහි කාල ජීවිතයක් ගත්තොත් අපිට කවුරුත් වැන්දෙන්නේ. අපිට කවුරුත් දන් දුන්නේ. හැබැයි දැන් මේ අපි පැවිදි වෙලා අපිට මිනිස්සු දන් දෙන්න පටන් අරන් තියෙනවා. අපිට මිනිස්සු වඳිනවා. අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ මේ වඳින්නේ ඔබේ පුද්ගලික චරිතයට නෙමෙයි. පැහැදිලිවම ඔබ හික්මිච්ච තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යයටමයි. ඔබ හික්මිච්ච ආර්ය මහා උතුමන් වහන්සේලාගේ පරපුරේ ආශ්චර්යයටමයි. එතකොට අපි පැහැදිලිවම පළමුව කලගුණ පූර්වක වෙන්න ඕනි. භාග්‍යතුන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත්. එතනින් මෙහාට ආවහම වර්ණ මහත්තයා අපි අපේ අම්මා තාත්තා අපිට උගන්වපු ගුරුවරු දැන් පහුගිය දවසක හරිය ලස්සන සංසිද්ධියක් වුණා මට. මම හිතන්නේ මේ අවුරුදු ගණනකට පස්සේ මම ඇත්තටම මම හිතන්නේ බොහොම පිංගුතුල්ලා මේ කතාව දකින්න ඇති. මට එක වසරට අකුරු ගන්නපු ගුරුතුමිය. ඇය ගැන මම කල්පනා කරලා මම ඇයව අවුරුදු මේ ඒ කියන්නේ 21කට විතර පස්සේ තමයි මේ ඇය ගැන කල්පනා කළේ මම මේ කියන්නේ මේ මම කරපු නිසා නෙමෙයි. හැබැයි මගේ පින්වත්නි මේ වගේ ලැබෙන සනීපය, මේ වගේ ලැබෙන සතුට ඇයව අවුරුදු ගණනකට පස්සේ හොයාගෙන ගිහිල්ලා ඇය ගාවට ගිහිල්ලා ඉඳගෙන මගේ අම්මේ නුඹ හදපු පුතා දැන් බුදු පුතෙක් ලොවක් සෝපත් කරන පුතෙක් කියන පණිවිඩය ඇයට පෙන්නුවට පස්සේ ඇගේ හිතේ තිබ්බ සතුට කොච්චරක්ද කියනවනම් මේ එදා රෑ එනකොට මට හිතුණා අනේ දෙයිනේ මග අපවත් උනත් කමක් නැහැ කියලා. ඒ කියන්නේ මේ ඒවා හරිය ගුණ භික්ෂුවක් ගාව වැඩෙන්න ඕනි. මං කියන්නේ දැන් ඔබ බලන්න පින්වත්නි ඔබ මේ ජීවිතේ ඔබ මොන්ඩිසෝරි යන කාලේ එකවසර යන කාලේ ඔබේ කඳුළු පීදාපු ගුරුතුමිය තමයි ඔය ප්‍රාථමික පන්තියේ ගුරුතුමිය. එකවසරේ දෙකවසරේ උගන්වපු ගුරුතුමිය. දැන් ඇය වයසට ගිහිල්ලා ඇති. මං හැමදාම කියන්නේ ඒකයි. දැන් ඇයට දනිස් සමාරු ඇති. දැන් ඇයට කොන්දරි දෙනවා ඇති. දැන් ඔබට යුතුයකමක් තියෙනව නේද? ඒ අයව හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට කලගුණ සලකන්න අඩුම එක හාල් කිලෝ එකක් ගෙනිහිල්ලා දෙන්න. මගේ අම්මේ මේක උයාගෙන කන්න කියලා. මෙන්න මේ ಗುಣ ටික වැඩෙනකොට ධර්මය තුල පෝෂණය වෙච්ච කෙනෙක් බවට එයා නිකම්මපත් වෙලා නම් විතරයි වර්ණ මහත්තයාට මේ ಗುಣ වැඩෙන්නේ. සමහරු මේ ධර්මයට ආවට පස්සේ උගන්වපු ගුරුතුමිය තියා වදපු අම්මා තාත්තත් අමතකයි. ඕකනේ ඇත්ත. අපේ හැමෝටම මට මදක් අවසර ලබා දෙන්න. දැන් සමහර අය අපි දකිනවා එහෙම කළ ගුණ සලකනවා කියන කෘතගුණ පූර්වකව චේතනාව කෙසේ වෙතත් සමහර තැන්වලදී සමහර අසරණ අයට උදව් කරනවා. එතකොට දැන් යම් අසීරුතාවයකට පත් වෙලා ඉන්න අයට ඒ තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් සහාය ලබා දෙනවා. මේ වගේ දේවල් කරනවා. නොඑක් සම්මාන ආදී වශයෙන් ප්‍රදානය කරන අවස්ථාන් මේවන් අපි දකිනවා. හැබැයි තමන්ගේ නිවසේ ඉන්න අම්මට ඔබ වහන්සේ කිව්වාගේ තමන්ට ඇත්තටම උපකාර කරපු අය සමහරලාට ඊට වැඩිය හාත්පසින්ම වෙනස් වූ ආකාරයෙන් තමයි සලකන්නේ. ඒ කියන්නේ සමාජයට පේන්න එක්තරා විදිහකට හැසිරෙනවා. ආධ්‍යාත්මිකව බැලුවහම ඒ එළියට පේන පුද්ගලයා නෙමෙයි ඔහු තුල සිටින්නේ. හෝ ඇය තුල සිටින්නේ.
ඉතින් මේ වගේ කලගුණ සැලක දැන් ඒක සමාජ අර්ථ ගන්න පුළුවන්. ඉතින් හොඳ වැඩක් තමයි ඉතින් ඒ කරන්නේ. එළියට ගිහිල්ලා එළියේ ඉන්න මිනිස්සු අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන එක හොඳ වැඩක් කියලා. හොඳ වැඩක් තමයි. හැබැයි ඒ සැබෑ කෘතගුණ සැලකීමක් ඒ තුල තිබෙනවාද කියන එක හරි ප්‍රශ්නාර්ථයක්. ඇත්තටම වරුණ මහත්තයා මම මේ කාරණාවට උත්තර දෙන්න කලින් පුංචි කාරණාවක් මතක් කරන්නම්. පින්වත්නි ඔබ කවුරුත් කියවිය යුතු ලස්සන පොතක් තියෙනවා රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවන් වහන්සේ ලියපු වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියලා. මේ පොත ගන්න. වරුණ මහත්තයා මේ පොතේ තියෙනවා මට මතක විදිහට පරාර්ථ කාමතා වේශයෙන් එන වංචක ලෝභයක්. ධාතු කාමතා වේශයෙන් එන වංචක ලෝභය. කෘතඥතා වේශයෙන් එනවා. හරිද? ඒ කියන්නේ මේ දැන් අර සමාජ සේවයට යනවා. ඒ කියන්නේ සමාජයේ එක ගන්න, සමාජයේ නම ගන්න, සමාජයට තමන් පරාර්ථකාමීව වැඩ කරන කෙනෙක් කියලා පෙන්වන්න සමාජයේ ඉස්සරහා යම් අසරණ අයට කන්න බොන්න දුන්නට තමන්ගේ අහිංසක අම්මට කන්න බොන්න දෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයා හොඳට මතක තියාගන්න ඕනේ එයා අහුවෙලා ඉන්නේ වංචක ධර්මයකට. ඒ කියන්නේ එයා අර දන් දෙනවා කියලා නිකන් මාන්නය ගොඩනගා ගන්න, සමාජයේ තැනක් ගොඩනගා ගන්න ගිය වංචක ධර්මයකට අහුවෙලා මිසක් එයා සැබවින්ම එතනටපත් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ගුණයක් නෙමෙයි ඒක. තේරුණාද වරුණ මහත්තයා මං කියන එක? දැන් මම දැකපු බොහෝ එකක් තමයි මේ තමන්ගේ අම්මට සලකන්නේ නැති බොහෝ අය මව්පිය ගුණ ගැන වර්ණනා කරනවා. හරි. එතකොට අර ඒක ඇවිල්ලා නිකන් සමාජයෙන් තැනක් ගන්න, සමාජයෙන් ලකුණක් දාගන්න, සමාජයෙන් හොඳ ප්‍රශංසාවක් හිමි කරගන්න කරන වංචක ධර්මයක් මිසක් ඒක ගුණයක් නෙමෙයි. ඔය පින්වත්නි මේ ගුණය සහ වංචක ධර්ම කියන එක අතර තියෙන වෙනස ඒක මේ හිතා ගන්න බෑ. දැන් අර එකක් කියලා තියෙනවා මේ රාගය කියන එක මේ ඒකට තියෙන පිළිකුල එනවා ඉරිසියාවේසින්. ඒ කියන්නේ දැන් පිළිකුල් සංඥාව ඉරිසියාවේසින් එනවා. ඒ වරුණ මහත්තයා නිකන් හිතන්නකෝ මේ අල්ලපු ගෙදර අපි දන්න කෙනෙක්ගේ දුවෙක් ලස්සන ඇඳුමක් ඇඳගෙන යනවා. හරි? දැන් මේ පැත්තේ ගෙදර කෙනාට ඕක ඉරිසියාවෙන් මතුවෙන්නේ වෙනස් විදිහකට. ඒ කියන්නේ එයා කල්පනා කරනවා මේ එයා ඉරිසියාව නෙමෙයි පෙන්වන්නේ. ඔහොම ඇඳගෙන ගියාට ඕකත් ඉතින් කුණු ගොඩක් නේ. ඕකත් ඉතින් අසූචි ගොඩක් නේ. ඕකෙත් නව දොරකින් වැగిරෙන්නේ අසූචිනේ. අර ඒක එන්නේ ඇත්තටම පිළිකුල් සංඥාවෙන් නෙමෙයි. එයාගේ සැප සම්පත්තීන් දැකලා ඉරිසියාව කියන එක තමයි පින්වත්නි අර වෙනස් වේශයකින් එන වංචක ධර්මයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි මේ මිනිස්සු ගාව වරුණ මහත්තයා ඔක ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු හරිය කැමති නෑ. මම මේ ඔක්කොම කියාගෙන යන්නම් මේක අහුවෙච්ච වෙලාවේ. මිනිස්සු හරිය කැමති හාමුදුරුවරු මැටි කුටියක ඉන්නවනම්. මිනිස්සු ගොඩක් කැමති හාමුදුරුවරු මැටි කුටියේ ඉන්නවා දකින්නද හොඳ කුටියේ ඉන්නවා දකින්නද? මැටි කුටියේ. මිනිස්සු ගොඩක් කැමති හාමුදුරුවෝ හොඳ ඇඳක ඉන්නවා දකින්නද පැදුරක නිදා ගන්නවා දකින්නද? උන්වහන්සේගේ අල්පේච්ඡතාවය එතන තියෙනවා කියලා තමයි හැමතිස්සෙම හිතන්නේ. පැහැදිලිවම මේක මිනිස්සු තුල තියෙන වංචක ධර්මයක්. ඒ කියන්නේ තව කෙනෙක් සැප විඳිනවට, ඒ කියන්නේ උන්වහන්සේගේ අල්පේච්ඡභාවය කියලා මේ ගන්නේ තමන් තුල තියෙන වංචක ධර්මයක්. ඒක හාමුදුරුවන්ගේ කැමැත්ත. හාමුදුරුවෝ කොට්ටේ නිදාගත්තත්, මෙට්ටේ නිදාගත්තත්, ගහක් යට නිදාගත්තත් උන්වහන්සේ මානසිකාරයකින් එතන සැතපෙන්නේ. බලන් ඉන්න මිනිස්සු හැමතිස්සෙම හාමුදුරුවෝ හොඳ කුටියක ඉන්නවට කැමති නෑ. සැප මාලිගාවල ඉන්නවා කියනවා. හොඳ කුටිවල ඉන්නවා කියනවා. ඒගොල්ලෝ කැමතිම අපි ටික කොළ උඩ නිදා ගන්නවන. මේක ඇත්තටම ඔබ අර වංචක ධර්ම පොත කියවලා බලන්න ඔබට තේරෙයි. මේක මගේ පින්වත්නි එක ඊර්ෂ්‍යාවක්, ඒ කියන්නේ අර පරීක්ෂණතා වේශයෙන්ුත් වෙනවා. ඒ කියන්නේ ඒක පරීක්ෂාවක් වේශයෙන් තමයි ওই ඊර්ෂ්‍යාව වෙන්නේ. ඒ නිසායි මම ඔබට කිව්වේ මේක රෝස පාට ලස්සන පොතක්, වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම. මේ පොත අරගෙන අනිවාර්යෙන් කියවන්න. එතකොට ඔබට උත්තර ලැබෙයි. එහෙමයි. අපේ හඳුනන දැන් එතකොට ඒ වගේ දේවල් අපි හඳුනගන්නේ කොහොමද හඳුනන? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් අපි ඇතැම් වෙලාවට අපිටම රැවටිලා තියෙන්න පුළුවන්. අපිවම රවට්ටාගෙන තියෙන්න පුළුවන් මේ වගේ තත්ත්වයන් නිසා. සමහරුන්ට මේකෙන් මිදෙන්නට නම් මේක හඳුනා ගැනීම ඒකෙන් තමන් විසින්ම කළ යුතු දෙයක්ද නැත්නම් සමාජයේ එළියේ දකින්න කෙනෙක්ගෙන් ඒ පිළිබඳව උපදේශනයන් ලබාගත යුතුද? ධර්මයේ කියවා අවබෝධයෙන් ඒ කාරණා කෙරෙහි අවබෝධයක් ලබාගත යුතුද? කොහොමද අපි මේක හඳුනගන්නේ? පළවෙනියටම තමයි තමන්ට නිවැරදි ධර්මයේ ඇහුනහම. ඒ කියන්නේ දැන් ඔබට යමක් ඇහුණානේ. දැන් ඔබ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවකට එන්න ඕනි. තේරුණාද වරුණ මහත්තයා? තමන්ව පරීක්ෂා කරන්න. ස්වයං පරීක්ෂාව. පැහැදිලිවම තමන්ව පරීක්ෂා කරනකොට තමන්ටම තේරෙනවා දෙයනේ ඇත්තනේ. මම මේ එළිය මිනිස්සුන්ට සලකලා තියෙන්නේ මට කන්න දීපු අම්මව ගෙදර තියලානේ. එතකොට මා තුල ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ ගුණයක්ද නැත්නම් අගුණයක්? අනේ දෙයිනේ මංගාව අගුණයක් නේ තියලා තියෙන්නේ. මේකනේ ගුණය කියලා පින්වත්නි මම කියන්නේ මේ මන් ධර්මදේශනාවේදීත් කිව්වා වරුණ මහත්තයාට මතක ඇති මේ තමන් තුල තමන් වැරද්දක් කළා යයි දැනුණට පස්සේ ඒක බිමින් තියාගන්න තියෙන මානසික මට්ටම තමයි තමන්ව නිවැරදි කෙනෙක් බවට පත් කරන්නේ.
එනිසා මගේ රත්තරන් පින්වත්නි අද පරීක්ෂා කරලා බලන්න ඔබේ අම්මා බඩගින්නේද? ඔබේ තාත්තා බඩගින්නේද? ඔබේ සහෝදර සහෝදරියෝ බඩගින්නේද? මේ ධර්මයට ආව කියලා වරුණ මහත්තයා ඔය අම්මව තාත්තව අතාරින්න කියලා එකක් කොහෙවත් නැහැ. දැන් බොහෝ අය හිතන් ඉන්නවා මේ ධර්මයට ආවට පස්සේ අම්මට සලකන්නත් හොඳ නෑ තාත්තට සලකන්නත් හොඳ නෑ ඒවා මහා නරක වැඩ කියලා. දැන් වරුණ මහත්තයාට කියන්න මේ මම පැවිදි වුණානේ. මං පැවිදි වෙනකොට මමත් දැන් ඔන්න මට මතකයි පැවිදි වෙන දවසේ අපේ අක්කලට එහෙම කිව්වා ආයි උඹලා මං ඉන්න තැන හොයන්නවත් එපා. මම හිතන්නේ මේක අහගෙන ඇති. මොකද මං ඔයාලට මොනවා වුණත් එන්නේ මං දැන් පිළිවෙත් පුරන්නයි යන්නේ කියලා තමයි මං ශාසනයට ආවේ. හැබැයි වරුණ මහත්තයා මේකට ඇවිල්ලා මේ ಗುಣධර්ම තමන් ගාව වැඩෙනකොට කෘතගුණ සැලකීම කියන දේවල් තමන් තුළ වැඩෙනකොට කරුණා මෛත්‍රී මුදිතා උපේක්ෂා කියන ගුණධර්ම තමන් තුළ වැඩෙනකොට තමන්ගේ අම්මා තාත්තා බඩගින්න ඉන්නවා නම් ස්වාමින් වහන්සේටත් කියලා තියෙනවා පිණ්ඩපාතේ ගිහිල්ලා හරි අම්මට කන්න ටික ගෙනල්ලා දෙන්න කියලා. ඒ නිසා තමන්ව පරීක්ෂා කර ගැනීමෙන් තමන්ව හොඳට පිරික්සන්න. තමන් තුළ අගුණයක් දකිනවා නම් අඩුවක් දකිනවා නම් මගේ රත්තරන් පින්වත්නි බුදුබණට අනුගත වෙලා ඒ වැරද්ද අනේ මං අද ඉඳන් හදා ගන්නවා. මම මෙච්චර කල් සමාජ සේවයයි කරලා තියෙන්නේ මගේ හිතේ තිබ්බ කෙලෙස් ධර්මයක් පෝෂණය කිරීම. නෑ මම සැබෑ සමාජ සේවය මේ විදිහට කරනවා කියලා දහමට අනුගත වීම තමයි කල යුතු එකම දේ විදිහට දකින්නේ. හොඳයි අපි හැමදෙන්නේ අපේ හිත තුළ තිබෙන මේ මාන්නය ඇතැම් වෙලාවට මේ සමහර අය බොහෝම මේ අගේ කොට සලකනවා. Taman මේ මාන්නෙන් ඉන්න එක මේ මගේ පෞරුෂය තමයි එහෙම නැත්නම් මගේ අභිමානය තමයි කියලා එහෙම සලකන සමාජයක සමහර පුද්ගලයන් අපි දකිනවා. අපි අපේ හැමදෙන්නේ අපේ මාන්නය බිඳගන්නට මොනවද කළ යුත්තේ? අපි තුල තිබෙනා වූ ඒ වගේ ඔබ වහන්සේ කියන විදිහට වෙන වේශයකින් එන මේ මානය එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් ද්වේෂය ගැටීම මේවා නැති කරගන්නට අපි ධර්මානුකූලව කොහොමද ප්‍රවේශ විය යුත්තේ? ධර්මය කියවීම ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්මදේශනා ශ්‍රවණය කිරීම නැත්නම් ස්වාමීන් වහන්සේලා ඇසුරේ සාකච්ඡා කිරීම මේ කාරණා තුලින්ද මේකට යොමු වෙන්නට ඕන. එහෙම කරනවා නම් කොහොමද කරන්න පුළුවන්කම තිබෙන්නේ? ඇත්තටම වර්ණ මහත්තයා මේ මානිය කියන එක බොහෝ දෙනෙක්ට හඳුනා ගන්න අපහසු එකක්. විශේෂයෙන්ම වංචක ධර්මවලදී මානිය කියන එක එනවා වර්ණ මහත්තයා මේ නිහතමානතාවේශීන්. ඒ කියන්නේ මේ ඔන්න බලන්නකො මේක කොච්චර සියුම්ද කියලා. තමන් අර හොඳට ගුරුවරුන්ට සලකන කෙනෙක් නම්, ඒ කියන්නේ තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට සලකන කෙනෙක් නම් ඔන්න තමන් තුල මාන්නයක් ගොඩ නැගෙනවා. මම හරි නිහතමානී. මම නිහතමානී කියලා හිතන එකත් මාන්නයක්. තේරුණාද මම මේ කියන එක? ඊළඟට මේ ආත්ම ගෞරවයේ වේශයෙන් එනවා. ඒ කියන්නේ දැන් මම මගේ ආත්ම ගෞරවය රැක ගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ ඔට්ටු වෙන්නේ. අර ඒක ආත්ම ගෞරවය රැක ගැනීමේ වේශයෙන් එන මානෙ. ඔන්න බලන්න පින්වත්නි මේවා ඔබ තුල තියෙනවද නැද්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඊළඟට සමහරුන්ට එනවා මේ පුණ්‍යකාමතා වේශයෙන්. ඒ කියන්නේ පින් කරන්න කැමතියි කියලා. දැන් සමහරු පින්තුල්ලා දැකලා නැද්ද මං නම් හරියට පින් කරනවා මෙහෙමයි. ඒ දවස්වල ඉඳන් අපේ අම්මලා තාත්තලාත් පන්සලේ කටින පින්කම් කළා. මේ ගිය අවුරුද්දෙත් කටින කළේ මම. මේ අවුරුද්දේ බණත් කියෙව්වේ මම. එහෙම කරලා අර පුණ්‍යකාමතා වේශයෙන් පිනට කැමති වේශයෙන්ුත් මෙන්න මේ මානිය කියන කෙනා. හරි? ඊළඟට මේ තව එකක් එනවා ඔය පරාර්ථකාමතා වේශයෙන්. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට වැඩ කරලා සමහරව එතන මාන්නයක් ඇති කරගන්නවා. මම කොච්චර වැඩ කරන කෙනෙක්ද? මම මිනිස්සුන්ට මෙච්චර යහපතක් කරලා තියෙනවා. මන් තරම් වැඩ කරන කෙනෙක් තව ඉන්නවද? අන්න ඒකත් පරාර්ථකාමතා එන වේශයෙන් එන මානෙ. හරි? තව එකක් තියෙනවා. මේකත් මම කියලා ඉවර කරන්නම්කෝ. ඥාන වේශයෙන් එන මානෙ. ඒ කියන්නේ මේ ධර්මයේ හැසිරෙනකොට ඔන්න වර්ණ මහත්තයා අපි අර කතා කරපු තැනට එනවා. Taman තුල ඥානයන් වැඩෙනවනේ. එක ඥානයන් නාම රූප පරිච්ඡේද ඥානයන් සම්මස්සන ඥානයන් උද්‍යව්‍ය බංගානුපස්සන ආදී ඥානයන් වැඩෙනවා. අන්නේ ඥානයන් වැඩෙනකොට මම මෙන්න මේ ඥානයන් වඩාගත්තු කෙනෙක් කියලා කෙනෙකුට මානයක් ඇති වෙනවා නම් ඕකේ කෙලවරටම ගියාම කියනවා අදිමානය කියලා. ඒ කියන්නේ අර Taman රහත් නොවි රහත්යයි Taman Tamanටම ආරෝපණය කරගන්නවා. අන්න එතනට කියනවා මේ මානිය වැඩිම තැනට ගිහිල්ලා ඒකට කියනවා අදිමානිය කියලා. පින්වත්නි මෙන්න මේ මාන එක එක ආකාරයෙන් එන්න පුළුවන් නේ. ඔය පින්වතුල්ලට මේ වගේ ඉගෙන ගන්න ලැබෙන්නේ බණ ඇසීමෙන් විතරයි. දැන් ওই පින්වතුල මේක අහපු නිසා ඔන්න ඔබට තියෙනවා තීරණයක්. නිහතමානී වේශයෙන්ුත් මානෙ එන්න පුළුවන්. ආත්ම ගෞරවයේ වේශයෙන්ුත් මානෙ එන්න පුළුවන්. පුණ්‍යකාමතා වේශයෙන්ුත් මානෙ එන්න පුළුවන්. පරාර්ථකාමතා වේශයෙන්ුත් මානෙ එන්න පුළුවන්. ඥාන වේශයෙන්ුත් මානෙ එන්න පුළුවන්. එනිසා ඔබ ඔන්න දැන් දැනගෙන මට මෙන්න මේ වේශ වලින් මානෙ කියන එක එන්න පුළුවන්. එහෙනම් මං පින් කරනවා නම්
හරිද? මම පින් කරනවා නම් මානිය ගොඩ නොනැගෙන විදිහට පින් කළ යුතුයි. ඔන්න බලන්න පින්වත්නි. ඔබ නිහතමානී නම් ඔබ ඔබේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට සලකනවා නම් මතක තියාගන්න ඒක ගුණයක් මිසක් මානිය ඇති කරගන්න ආයුධයක් නෙමෙයි. ඒ නිසා ඔබ බණ අහලා ඔබේ හිත ගැන පරීක්ෂා කළොත් ඔබේ හිත ප්‍රත්‍යවේක්ෂා කළොත් ඔබට එදාට දැනගන්න පුළුවන් මම මේ කරන වැඩවලින් මට ලැබෙන්නේ මානයද නැත්නම් වෙන මොකක් හරිද කියලා. වර්ණ මහත්තයා අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ දැන් දිවස්ලාභීන් අතර අග්‍රස්ථානයේනේ. උන්වහන්සේ රහත් වෙන්න කලින් උන්වහන්සේට මේ දිව්‍ය ශ්‍රෝතයත් දිව්‍ය චක්කුවත් පහළ වෙනවා. ඒ කියන්නේ මේ උන්වහන්සේට දිව්‍ය ලෝකයේ දෙවිවරුන්වත් පේනවා, දෙවිවරු කතා බහ කරන ඒවත් ඇහෙනවා. හැබැයි රහත් උනේ නැහැ. වෙලාවක ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ නමකගෙන් මේ මට මතක විදියට සරියුත් මහරහතන් වහන්සේ ගෙන් ගිහිල්ලා අහනවා මේ ස්වාමීනි මට මේ දෙවියෝ කතා කරන ඒවත් පේනවා. මට දෙවියෝ ඉන්නවත් පේනවා. හැබැයි මට තාම රහත් වෙන්න බැරි වුණානේ. සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරක් දෙනවා අනුරුද්ධ ඔය මට පේනවා මට හෙනවා කියන මානෙ අයින් කරන්න. ඒ මානෙ තියනකම් මට පේනවා කියන සියුම් මානෙ තියනකම් ආශ්‍රව ශ්‍රය වුණේ නැහැ. ඒක අයින් කරපු ගමන් වරුණ මහත්තයා මහරහත් භාවයට පවාපත් වුණා. ඉතින් ඒ නිසා මගේ පිංගදී මේවා හරි සියුම් ධර්මතාව. يعني මම මේක කියනකොට හිතෙනවා ඇති දෙයි හාමුදුරුවනි මේවා කොහොම අපි තේරුම් ගන්නද කියලා. මේ හැබැයි මගේ රත්තරන් පිංගත්නි හොඳට බණ අහන්න. බනහල තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරන්න. එතුලින්මයි ඔබට අර අපි කතාවටත් කියන්නේ ඉක්මන් කොටයි කියලා. නිසා මේ දවසින් දෙකකින් මේවා තීරණය කරන්න යන්න හොඳ නෑ. දැන් සමහරුන්ගේ කෙලෙස් ධර්ම තියෙනවා වර්ණ මහත්තයා අවුරුදු 40 50 යට වෙලා තියලා 50කින් පස්සේ ඉස්මතු වෙනවා. කියන්නේ අවුරුදු 40ක් විතරම මාන්නේ නැතුව තියලා 40කින් පස්සේ නෝ මං අවුරුදු 40ක් සිල් රැකලා තියෙනවා කියලා මාන්නය. අන්න ඒ වගේ ඒ නිසා මං ඔබට කියන්නේ මගේ රත්තරන් පින්වත්නි මේ ඔක්කොටම කලින් කලබල වෙන්න. තේරුණා නේද? මේ අද ධර්මයේ කියලා බොහෝ අය වරුණ මහත්තයා රේස් එකක් දුවන්නේ. මම කියනවට මගේ පින්වත්නි ඔය රේස් එකෙන් නවතින්නකෝ. හරිද? ඔය රේස් එකෙන් නවතින්නකෝ. ඔබ බනහනක පැත්තකට දාලා ඔය රේස් එකෙන් නවතින්නකෝ. ඒ රේස් එකෙන් නවතින තැනම ඔබට ලැබෙනවා සැනසීමක්. ඒ සැනසීමමයි ප්‍රීතිය පිණිස හේතු වෙන්නේ. හරිද? ඒ ප්‍රීතියමයි පස්සද්ධිය පිණිස හේතු වෙන්නේ. මගේ පින්වත්නි, ඒ පස්සද්ධියයි එකඟභාවයත් ඒ එකඟභාවයයි ඔබට ප්‍රඥාවත් ගෙනල්ලා දෙන්නේ. නැත්තම් බන රේස් එකේ දිව්වට, පින්කම් රේස් එකේ දිව්වට මාන්නේ වැඩිලා මානේන මක්කටෝ අදිමානේන කුක්කුටෝ කියලා කියනවා. එක්ක රිලෙවෙක් වෙනවා, එක්ක ගිහිල්ලා බලු පැටියෙක් වෙනවා. මාන්නේ කොච්චර දරුණුද? ස්වාමීන් වහන්සේ තව කාරණාවක් දැන් අපි දැන් හිත නිතරම ගැටෙනවා නම් අපේ හාමුදුරුවනේ දැන් සමහර පිට අපි දැන් ඔය බොහන්ස කියන විදිහට ධර්මයට එනවා, ධර්මය අහනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා, කියවනවා, මේ ආකාරයේ යම් අවබෝධයක් එක්ක ඊට පස්ව අපිට අනෙත් සමාජයේ යම් කෙනෙක් ධර්මයට එන්නේ නැහැ කියලා හිතන, ධර්මයට විරුද්ධ අය ඉන්නවා, ධර්මයට අකමැති අය ඉන්නවා, ධර්මයේ හැසිරෙන්න කැමති නැති අය ඉන්නවා. ඒ අය දුටු විට මේක නම් මහා පෞකාරයෙක් මෙහෙම කියන ගැටීමක් එනවනේ අපේ හාමුදුරනේ. ඒ ගැටීම හොඳ දෙයක්ද නරක දෙයක්ද ධර්මානුකූලව කොහොමද ඔබ වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ? මොකද මම මෙහෙම අහන්නේ ඇතැම් වෙලාවට දැන් එහෙම ඒ කියන්නේ එහෙම ධර්මයට කැමැත්තක් නැතිව ඉන්න කෙනා කෙරෙහි අපි ගැටීමක් ඇති කරගත්තොත් ඒකෙන් අපිට හානියක් වෙනවා. නැත්තම් ඔහු ඒ ධර්මයට ගන්නට අපි කරන සැලසුමෝසේ අපේ කුසලයක් වෙනවා කියලා සමහරු මේ පැති දෙකේම ඉන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් තුළ කොහොමද අපි ඇත්තටම ධර්මානුකූලව එවැනි තත්ත්වයක් තුළ කටයුතු කළ යුත්තේ? දැන් වරුණ මහත්තයා ඇත්තටම ද්වේෂය කියන එක කොහොමත් හොඳ නෑ. ඒ කියන්නේ කෙනෙක් ධර්මයේ හැසිරෙන්නේ නෑ කියලා වුණත් එයත් එක්ක කෙනෙක් වෛර බඳිනවා නම්, ද්වේෂ කරනවා නම් ඒක ඉතින් දශමයක්වත් හොඳ එකක් නෙමෙයි. හැබැයි මං හැමතිස්සෙම කියන කාරණාවක් තමයි මේ අපි කාරුණිකයි. හැබැයි අපි මහා කාරුණික නෑනේ. තේරුණාද මං කියන්නේ? ඒ භාග්‍යවතුන්සේට විතරයි මහා කාරුණිකේ ගුණී පිහිටන්නේ. ඒ නිසා සමහරක් තැන්වලදී මේ සමහර මේ සමාජ ක්‍රියා හැම දැක්කහම දැන් අර එක ওই දේශීය වංචක ධර්ම වේශයක් තියෙන වර්ණ මහත්ය මේ අවිහිංසා වේශයෙන් එන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අවිහිංසා වේශයෙන් ද්වේෂය එනවා. ඊළඟට ශාන්තිය වේශය කියන්නේ ඉවසීමේ වේශයෙන්ුත් ද්වේෂය එනවා වර්ණ මහත්ය. මේ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ බණ කිව්ව ඇති දැන් ඔබ වහන්සේ බණ කියපක නවත්තන්න කියලා. එතකොට මම තීරණයකට එනවා නෑ මේ මිනිස්සයා ඉතින් මේක කියන්නේ මේ මිනිස්සගේ නොදැනුවත්කම. හැබැයි මන් දිගටම බණ කියාගෙන යනවා කියලා අර ඒකත් එක්ක ගැටීමක් තියාගෙන වැඩ කරොත් ඒක ද්වේෂයක්. ඒක ද්වේෂයක්. හොඳට මතක තියාගන්න. මේ සමාජ ක්‍රියා ඉස්සරහා හරි වරුණ මහත්මයා මොනවා හරි දෙයක් දැකලා ඒකට ගැටෙන ස්වභාවයක් හිතේ ඇති වෙනවා නම්, කියන්නේ ඒක නුරුස්නා ස්වභාවයක් හිතේ ඇති කරගන්නවා නම්
දැන් ඔය වර්තමානයේ තමන් මාර්ගඵලලාභීය අරවල මේවය කියලා කියන අය චුට්ටක් අවසල බලන්නකො මොකද වෙන්නේ කියලා. ඔක්කොම තියෙන අකුසලේව මතුවලා එනවා. එකක් දෙකක් නෙවෙයි. වරුණ මහත්තයා කියන්නේ අර හොඳ කෙනෙක් කතාවක් කියලා තිනවා මේ මෝඩයෙක්ව චුට්ටක් අවසල පැත්තකට වෙන්න කියලා. ඇයි? එතකොට එයා විසින්ම නිකම්ම ඉතුරු ටික එළියට දානවා. ඒ වගේ මේ වර්තමානයේ ඉන්න මේ සමහර අන්ධ බාල පෘථග්ජනියෝ ශාසනයට කරන හානිය දැකලා ශාසනික වශයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම හෝ ඒවා විරුද්ධව කතා කිරීම හෝ ඒක පින්වත්නි මේ දේශගානට දාන්න බෑ. ඒ කියන්නේ දාන්න එපා. හේතුව අපි පුද්ගලයෙක්ට නෙමෙයි වෛර කරන්නේ. තේරුණාද මං කියන එක මගේ පින්වත්නි? ඔන්න ඔබ පුද්ගලයෙක්ට වෛර කරන්න ගත්තා. දැන් හිතන්නකෝ ඔබ පුද්ගලයෙක් දැන් ඔබ ඔය ඇත්තන්ගේ කාලේ අඟුලිමාල මහරහතන් වහන්සේ පැවිදි වුණා නම් එහෙම ඔය ඇත්තෝ අඟුලිමාලට ගල් ගහයි. ඒ කියන්නේ මේ ඔය ඇත්තොත් ගහනවා ගල්. එයි මේකා හොරෙක්ගේ අපේ අම්මා ගැඟිල්ලක් කැපුවා අය තාත්තා ගැඟිල්ලක් කැපුවා අය. ඒ නිසා ඔහොම පැවිදි වෙලා ඉන්න දෙන්න බෑ. ඒ මොකද ඒ පින්වත්නි අන්න ද්වේෂය ඇති කරගෙන තියෙන පුද්ගලයා කෙරෙහි. අපි කියන්නේ අපි මේ කියන එක හොඳට තේරුම් ගන්න පුද්ගලයා කෙරෙහි ද්වේෂ කරන්න එපා. මොකද මේ පුද්ගලයා අහිංසකයි. ඔවුන් පව්. ඔවුන් අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්නේ. හැබැයි වැරදි සංසිද්ධිය දැකලා ඒ සංසිද්ධියට නම් සාදු කියන්න යන්න එපා. තේරුණාද වරුණ මහත්තයා? පුද්ගලයාට වෛර කරනවා කියලා කියන්නේ එකක්. ඒක ද්වේෂයක්. හැබැයි සංසිද්ධිය වැරදි නම් වැරද්ද ලෙස පෙන්වීම ඒක ද්වේෂයක් නෙමෙයි. දැන් අද බොහෝ ඇත්තෝ කරන්නේ වරුණ මහත්තයා ඔය දැන් කිව්වනේ සමාජයේ යම් දේවල් දැකලා අපි මෙහෙම ඝට්ටනයක් ඇති කරගන්නවා කියලා. සංසිද්ධියේ හරි වැරද්ද නෙමෙයි කල්පනා කරන්නේ කරපු කෙනා කොහිද එයා පුද්ගලයා කෙරෙහි තමයි ওই වෛරය ඇති කරගන්නේ. දැන් මේකෙදි බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් සිහිපත් කරනවා මේ යම් කිසි විනය කර්මයක් කරද්දී ඒ විනය කර්මයේ දෝෂ තියෙනවා නම් හරිද? දෝෂ තියෙනවා නම් කොයිතරම් ප්‍රියජනක භික්ෂුවක් එතන වැඩ හිටියත් ඒ විනය සීමාවට යන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ බලන්න එතකොට අර පුද්ගලයා නෙමෙයි. ඒ සංසිද්ධියේ තියෙන හරි වැරද්ද දැකලා ඒ සංසිද්ධියට හරි වැරද්ද ගොඩනගා ගැනීමේ දක්ෂතාවය සාමාන්‍ය මිනිසෙක් තුළ තිබිය යුතුමයි. ඒකට තමයි උප්පත්තියෙන් ප්‍රඥාව කියලා එකක් ලැබිලා තියෙන්නේ. සෝනහස දැන් විශේෂයෙන්ම දැන් මේ දවස්වලත් ඒ සමහරලාට කතා වෙනවා කාන්තා පිරිමි මේ කියන්නේ නැත්නම් උපාසක උපාසිකා කියලා දෙපැත්තේ බැලුවාම එහෙම වර්ගය අනුව නැත්නම් කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන වර්ගය අනුව පිනපව වෙනස් වෙනවාද කියන කාරණේ පිළිබඳව මොකද සමහරු කියනවා මේ දැන් නිරෝගිමත්ව ඉන්න කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව ඉන්න යම් කාන්තාවකට පිරිමියෙකු විසින් යම් උපස්ථානයක් කළහොත් යම් දෙයක් ඒ කාන්තාව පිරිමියා ලවා සිදු කරවා ගතහොත් එහෙම ඒ තුලින් මහා අකුසලයක් පිරෙන්නේ ඒ තුලින් ඒ කාන්තාව නිරේ උපදින්න පවා හේතු වෙනවා කියලා. අපාය යන්න හේතු වෙනවා කියලා. දැන් මේක හරි කතා බහට ලක් වෙන නිසා වෙනවා. වහන්සේගෙන් ධර්මානුකූලව මේ පිළිබඳව කාරණා දැනගන්න කැමති. ඇත්තටම ස්වාමීන් වහන්සේ එහෙම ධර්මයත් එක්ක ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනසක් තිබෙනවාද? මේ වගේ එක් තත්වයක් තුලදී ඇත්තටම අකුසලයක් සිදු වෙනවාද? වරුණ මහත්මයා මමත් මේ ප්‍රශ්නේ මේ පහුගිය දවසක ටිකක් සමාජ කතා බහකට පත්වෙච්ච ප්‍රශ්නයක් නිසා ඇත්තට මටත් මේක හිම්මෙන් ඇහැ ගැටුණා. මම මේකට කෙටියෙන්ම පිළිතුරක් දෙන්නම්. ඇත්තටම එහෙම ඔය කියන මතය නම් බුදුදහමට අනුව අපිට එකඟ වෙන්න පුළුවන් මතයක් නෙමෙයි. ඒ කියන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුට තේ එකක් හදලා දුන්නට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක්ට තේ එකක් හදලා දුන්නට ඒක මේ අපායේ මේ යනවා කියලා එකකට අපිට එන්න බෑ. අනිත් එක තමයි වරුණ මහත්තයා මේ අපායෙන් ගැලවෙන්න නම් තේ එකක් හදලා නොදී හිටියා කියලා අපායෙන් ගැලවෙන්නත් බෑ. ඒ කියන්නේ මිනිස්සු හිතනවා ඇති ආයෙනම් අපි තේ හදලා නොදුන්නාම අපාය නොයයි කියලා. එහෙම නෑ. සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඒක අපාය බීජයක්. ඔබ අපායට යෑමට සුදුසුකම් ලැබපු කෙනෙක්. ඒ නිසා අංක 1 ඔබට අපාය නොයන්න ඕන නම් මහත්යට හදන තේක නැවැත්තුවා කියලා ඔබට අපායෙන් මිදෙන්න බෑ. තේරුණා නේද වරුණ මහත්තයා? ඒකට සිල් සමාදන් වෙලා භාවනා කරලා ඔබට අපායෙන් මිදෙන්න වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඒක එකක්. අංක 2 මේ එහෙම පින්වත්නි ඇත්තටම දැන් භාග්‍යතුන් වහන්සේත් එක වෙලාවක ගිලන්නුපස්ථානීය කරලා තියෙනවා. ඒකවා මේ ඒවර එකිනෙක කෙනාත් කෙරෙහි පවතින ಗುಣ මිසක්. ඒ කියන්නේ අපේ හැමෝටම දැන් සමහර වෙලාවට මේක එකම ප්‍රශ්නේද මේ අපාය යන්නේ කියන එක හරි ඒ වගේ තැනකට වැටලා වගේ හරියට. තව කොච්චර හරි අපාය යන දේවල් අපි කොච්චර සිදු වෙනවද? මේ අවධානය යොමු කළ යුතුම කාරණාවක් කියලා හිතාගෙන. දැන් මේ මිනිස්සු ඔක්කොම හිතන් ඉන්නේ රයිට් ඒක හදලා දීපු නිසා තමයි මෙච්චර කල් අපායේ ගියේ. ඒ නිසා ඒක හැදුවේ නැතුනහම දැන් අපායෙන් බේරෙන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් පින්ගන්නේ අපි මේ කැලේ මහන වෙලා කැලෑවල් ගාන ඉන්නේ නෑනේ. මේ එහෙම එකක් නෑ. මේ කාරණාවට ධර්මානුකූල උත්තරයකුත් මම තියන්නම්. ඇත්තටම මේ
සාමාන්‍යයෙන් කාන්තාවක් පිරිමියෙක්ට ගෞරව කරන එකක් ඒ කාලේ ඉඳන්ම ඒ කියන්නේ ඉන්දිය බමුණු සමාජي නම්ම තියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීත් අපි සමහරක් තැන්වලදී දකිනවා අෂ්ටගරු ධර්ම හිම පනවනකොට පුරුෂයාට ඒ කියන්නේ පුරුෂ පක්ෂයට යම්කිසි ගරුත්වයක් තියලා තමයි අෂ්ටගරු ධර්ම සහ වෙනත් විනය නීතිත් පනවලා තියෙන්නේ. මේ ඒකට හේතුවක් තියෙනවා වරුණ මහත්තයා. ඒකට හේතුව තමයි මේ කාන්තාව කියන්නේ එක්තරා මට්ටමකට ඉක්මනින් කේන්ති ගන්න චරිතයක්. එතකොට කාන්තාව ඉක්මනටම රාග කරන මම කියන්නේ මේ සමස්තයටම නෙමෙයි. නමුත් ඒ සිත්වල හැටි ඒකයි. එතකොට එවැනි පාර්ශවයක් අතට සමාජයේ පාලනය ගියොත් මේකේ මේ සමාජයේ පැවැත්මේ තියෙන යම්කිසි අඩලුහුඬුකමක් අඩුපාඩුවක් වෙන්න පුළුවන් කියන එක මත තමයි ඒ කාලින්දම මේක පරිපාලනය කරලා තියෙන්නේ. භික්ෂුණී පැවිද්දුණත් 3 පාරක්ම ප්‍රතික්ෂේප කරලා යවුවේ ඒ නිසා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ මහා ප්‍රජාපතිය පිරිනිවන් පාන්න යනකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා පස්සෙන් ගිහිල්ලා කළුගුණ සැලකුවා කියලා. දැන් වල මේ පිළිබඳවත් විවිධාකාර අර්ථ නිරූපණයන් දැන් මෙහා මම ඔතේ මධ්‍යස්තව ධර්මීය ගන්න නැති එක. ඒ කියන්නේ වරුන් දැන් අර නවන සාතමකට දැන් මේ සාහිත්‍යන මුලා වෙන ඇත්තටම අද විජය ධර්මයක ගන්නේ නැත. හුදු ශබ්ද රස මැව්වද ඒවා මේ බලන්නකෝ. කියන්නේ ආයලා තියෙන්නේ. සතානන් වහන්සේ ඉපදිච්ච ගමන් ඇවිද්දද? ඇයි පින්වත්නි ඔබ දැකලා නැද්ද හරක් පැටියෙක් ඉපදිච්ච ගමන් ඇවිදින බව? ඊයේ මම Facebook එකේ දැක්ක අපේ හැමදෙරනේ මේ Facebook පිටුවක මම දැක්ක ඉපදුන්ලා දවස් 2ක් වෙන දරුවෙක් තමන්ගේ අතින්ම අරගෙන කිරි බොන අවස්ථාව. කෝප් එක තිබෙන කිරි තමන්ගේ අතින්ම අරගෙන බොනවා. ඉතින් නොවෙනව නම් එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ කියන්නේ වර්ණ මහත්තයා මේ ලෝකය ඒ කියන්නේ සාපේක්ෂයි. එක එක්කිනාට සාපේක්ෂයි. දැන් සමහර උපදිනකොටම අර මාස කිහිපයක් යනකොට මුළු පිරිත් පොතම කියන ළමයි ඉඳලා තියෙනවා මේ වර්තමානයේ. එතකොට එවැනි විශේෂතා තියෙන ළමයි අනිත් එක තමයි මේ ඔබ පින්වත්නි මේ අපි හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේව මනින්න යන්නෙත් මේ අපේ මට්ටමට දාලා. ඒකයි මෙතන තියෙන ලොකුම වරද. ඒ කියන්නේ අපිට අහසින් යන්න බෑ බුදුහාමුදුරුවෝ කොහොමද අහසින් ගියේ කියලා අහනවා. ඉතින් පින්වත්නි ඔබ කවුද බුදුහාමුදුරුවෝ කවුද? ඉතින් මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. වර්ණ මහත්තයා මේකේ මම දැකපු තව දෙයක් මම කියන්නම්. ඔන්න බලන්න දැන් අපේ සමාජය තුල මේවට ගොඩ නැගිලා තියෙන කොච්චර මිත්‍යා දෘෂ්ටිද කියලා. දැන් සෝවාන් පලස්ත පුද්ගලයා මං ඇහුවොත් එහෙම මේ බණහන ඔක්කොම කියයි 7 වතාවේ උපදින්නේ කියලා. හරිද? දැන් මේ කටකතාවට ඇවිල්ලා මේ කාරණාව පිළිබඳව මම පූර්ණ වගකීම ගන්නවා ත්‍රිපිටකයේ අටුවාවෙන් ඔප්පු කරලා පෙන්නන්න. මේ කටකතාවෙන් ඇවිල්ලා අර නතේ බවං අට්ඨමං ආදී අන්ති කියන රතන සූත්‍ර පාඨය අරගෙන මිනිස්සු ඔක්කොම කියලා තියෙනවා. සෝවාන් පලස්ත පුද්ගලයා භව 7න් ජීවිතේ නිමා කරනවා කියලා. හැබැයි අටුවාවට ඇවිල්ලා බැලුවාම අටුවාවේ පැහැදිලිවම තියෙනවා කාම භව වශයෙන් වුත්තෝ. මේ 7 වතාවක් කියලා තියෙන කාම භවයේ උපදිනවා කියලා එක විතරයි. දැන් ඒක ඔකේ තියෙනවනේ අර එක දේ දැන් ආත්ම 7ක් උපරිම උපදින අය ඉන්නවා. ඒක බීජ කියනවා, කෝලංකෝල කියනවා, සත්තුක්ඛන්තක පරම කියලා කියනවා. දැන් මෙවැනි උත්තමයාණන් වහන්සේලාත් එතකොට විශාකාව බහලා නැද්ද දිව්‍ය ලෝකවල පිළිවෙලින් ගිහිලා අවසාන බ්‍රහ්ම ලෝකෙදි පිරිනිවෙනවා කියලා. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා එහෙම පිළිවෙලින් ගිහිල්ලා පිරිනිවෙනවා කියලා කතාවක් අහලා නැද්ද? ඒ නිසා මේ පැහැදිලිවම දැන් ඔන්න සෝවාන් පලස්ත පුද්ගලයෙක් ගැන ධර්මයේ තියෙන එකක් මිනිස්සු ඔළුවේ තියාගෙන ඉන්න වෙන එක. මේ භව 7ක් කාම ලෝකේ ඉපදිලා මේ කාම ලෝකේ කාම දුක විඳින්නේ භව 7ක් කියලා විතරයි කිව්වේ. බ්‍රහ්ම ලෝකවල තියෙන සියුම් උප්පත්තිය චුති අපිට ගෝචර නැති නිසා එතන යම් භව ප්‍රමාණයක් ඉපදිලා පිරිනිවෙන්න සෝවාන් පලස්ත පුද්ගලයෙකුට හැකියාව තියෙනවා. සමහර උතුමන් වහන්සේලා ඉන්නවා ඊළඟ භවයේදීම රහත් වෙනවා. අර ඒක බීජ කියලා කිව්වේ එහෙමයි. සමහරු ඉන්නවා කෝලංකෝල කියන්නේ 2 3 4 5 6ක් යනකොට සමහරු රහත් වෙනවා. සමහරු 7නුත් රහත් වෙනවා. හැබැයි ඒක නියමයක් විදියට ගත්තොත් මේ ත්‍රිපිටක ධර්මයේ අටුවා ධර්මයේ බොරු කියලා කියන්න අපිට සමහරක් දැන් ගන්න පුළුවන්. එතකොට මේ ශාසනය අපේ හැමදෙරනේ අවුරුදු 5000ක් කල් පවතිනවායි කියන කාරණේත් ඔය වගේමද? දැන් ශාසනය අවුරුදු 5000ක් පවතිනවා කියන කාරණේ වර්ණ මහත්තයා ඔය බොහෝ විට මිලිඳු නාගසේන ප්‍රශ්නින්නේ පවතින්නේ. අපි ඇත්තටම අපිට ඕක මේ ගණනක් නියාමනය කරන්න බෑ. ඒක ඇත්තටම 5000ක් වෙන වෙසක් පුරපුන් 15ක පොහොය දවසේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා තියෙනවා කතාවක්. හැබැයි මගේ රත්තරන් පිටින් දැන් ඔබ ඉලක්ක කරන්න එපා හරියටම 5000ක් වෙද්දි මේක ඉවර කරන්න. ඔබ නිකන් දැන් හැසිරෙන්නේ හරියටම 5000ක් වෙද්දි මේක අපි ඉවර කරගන්න ඕනි වගේ හැඟීමකින්. කියන්නේ අපි අර මුල් තැන දීලා තියෙන වරුණ මහත්තයා ඕන් නැති දේවල් වලට මිසක් තියෙන ශාසනය රැකගෙන තියෙන ශාසනයේ ප්‍රතිඵල නෙලා ගන්න උත්සාහ කරා නම් මේ සිහිපත් කරලා තියෙනවා මාර්ගස්ත පුද්ගලයා පලස්ත පුද්ගලයෙක් බවට වෙනකන් ලෝක විනාශය විනාඩියක් කල් යනවා කියලා. ඔබට තේරෙනවද ඔබ ධර්මයේ ඉන්නවනම් මගේ රත්තරන් පින්වත්නි මේක අපිට පවත්ව ගන්න පුළුවන්. මේක ලෝක විනාශය කල් දා ගන්න අපිට පුළුවන් ඔබ ධර්මයේ තුල ඉන්නවනම්. ඒ කියන්නේ අපි අවසාන පුද්ගලයා වෙන්න ඕනේ. අවසාන පුද්ගලයා 5000 දී 15 වෙයි කියලා හිතන්න ඕනේ. මේක ඉවර වෙන කාලෙක ඉවර වෙච්ච දෙන්
පින්වත්නි ඔබ මේ තියෙන ශාසනය රකින්න. ඇත්තටම ශාසන ඉතිහාසයේ නම් සඳහනක් තියෙනවා. අවුරුදු 5000ක් වෙනකොට 5000ක් වෙන වෙරසක් පුරපුන් 15ක පොහොව දවසේ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා බුද්ධ කියන සුද්ධ වචනේ නැති වෙලා යනවා කියලා. ඒකයි දැන් තාම පින්වත්නි මේ 2563 64 නේ යන්නේ. එතකොට ඒක ලොකු කාලයක්. අපිට තව මේක 2400 ගානක් රකින්න තියෙනවා එහෙම වුණත්. එතකොට ඔබ මේ සාහිත්‍යයට තර්ක කර පොතේ පතේ තියෙන කරුණු වලට විචාර ලියලිය රසාස්වාද ලියලිය පරේක්ෂණාත්මක ග්‍රන්ථ ලියලිය ඉන්නවට වඩා මේ තියෙන ධර්මතා ටික රැකගෙන ඒ ධර්මයේ හැසිරුණොත් මේක පින්වත්නි ඔබට තව කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. මම හිතන්නේ අපේ හැමදෙරේ හොඳම දේ තමයි ඒ ශාසනයේ තියෙන වර්ෂ ගාන හිතනවට වැඩිය ඔබට ජීවත් වෙන්න තව කොච්චර වෙලාවක් තියෙනවද කියලා හිතුවනම් අර ඇවිලුණු ගින්න නිවා ගන්න උත්සාහ කරනවා වගේ මේ ධර්මය අවබෝධ කරගන්න පෙළඹෙනවා. පැහැදිලිව මේ අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ අපේ අයට තව 2500ක් ඉතුරු වෙලා තියෙනවා කියලා. මේ තව ඕන උපරිම අවුරුදු 20ක් 25ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට මේ ජීවිතෙන් පස්සේ ආයි සාසනය ලැබෙයිද කියලා හිතන්නත් එපා. මේ ජීවිතේ කොහොම හරි මගේ රත්තරන් පින්වත්නි මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ලැබිච්ච සාසනෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ සාසනේ 5000න් එහා තිබ්බත් නැතත් ඒක ලොකු ප්‍රයෝජනයක් බවට අපිටපත් වෙන්නේ නැතුව. හොඳයි අපිට සමුගන්නත් ක්‍රමක්‍රමයෙන් කාල වේලාව ලං වෙලා තිබෙන්නේ. අපේ හැමදෙරේ සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය පිළිබඳව සිහිපත් කරන්නට ඕන. අපි පහුගිය දවස්වල දැක්කා ඔබ වහන්සේගේ Facebook පිටුවෙත් ඇතැම් වෙලාවට මේ පිළිබඳව යම් කාරණා සිහිපත් වෙලා තිබෙනවා. කාරණා සඳහන් කරලා තිබෙනවා. සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය පිළිබඳව සිහිනය සැබෑ නොවන සිහිනයක් බවට පත් වේවිද කියලා සමහරු මගිනුත් කතා කරලා ඇහුවා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියන කාරණේම අපි මේ වැඩසටහන තුලදී අවසාන විනාඩි කිහිපෙදී කොහොමත් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය පිළිබඳව සිහිපත් කරනවා. අපි හැමදෙරේ වර්තමාන තත්ත්වය මොකද්ද? ඇත්තටම වරුණ මහත්මයා මේ යම්කිසි එතනට පොඩි මට ප්‍රශ්නයක් ආවා. නමුත් පින්වත්නි මම ඔක්කොටම කලින් එකක් කියන්නම්. ඔබ වෙනුවෙන් පටන් ගත්ත මේ වැඩේ මම නවත්තන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ ස්ථානයේ අනිවාර්යෙන් ගොඩ නගලා ඔබට මේ අවස්ථාව උදා කරන එක නවත්තන්නේ නැහැ. ලංකාවේ බැරි වුණොත් ලංකාවෙන් එළියට හරි ගිහිල්ලා අපි මේ ස්ථානය ගොඩ නගලා ඔබට ධර්මානුග්‍රහය කරනවාමයි. ඔබ ඒ ගැන විශ්වාසය තියන් ඉන්න. නමුත් මේ කාලයේ වරද්දක්ද දන්නෙත් නැහැ. මේ කාලේ ඉන්න මිනිසුන්ගේ වරද්දක්ද දන්නෙත් නැහැ වරුණ මහත්තයා. මේ සාමාන්‍යයෙන් යහපත් වැඩ කරනකොට හරියට සීමා, හරියට බාධා. ඉතින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන තඹුත්තේගම ඔරුගලයාය මිගදාය කියන අරණ්‍ය සේනාසන භූමිය පවතිනව නිරුපද්‍රිතව. නමුත් අපි මේ ඔබ වෙනුවෙන් හදන්න හදපු කර්මස්ථාන ශාලාවේ සියලු කටයුතු වලට මූලික දේවල් ලෑස්ති කරලා තියෙනකොට පුංචි ප්‍රශ්නයක් මතුවෙලා ඒ ඉදිකිරීම ටිකක් කල්යෑමකට ගිහිල්ලා තියෙනවා. හැබැයි එක දිගටම මාත් වෙහෙස වුණා වරුණ මහත්තයා පහුගිය දවස් ටිකේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. නමුත් මං හිතන්නේ එකක් මැතිවරණයක් ළඟ එනවා. ඒ නිසා ඒකට නිසි පිළියමක් මට මං හිතන්නේ මේ මාසය ඇතුළත වගේ ගන්න බැරි වෙයි ඒ ස්ථානීය පිළිබඳව. කොහොමත් පින්වත්නි ඔබට මම මේ උපදේශය දෙන්නම්. ඔබ මට තව සති දෙකක් විතර අපිට දෙන්න. සති දෙකක් විතර ඇතුළත මේ ප්‍රශ්නේ निराකරණය කරගෙනම අපි සිත්නෙත් අසුපෙන් ඔබට දැනුම් දෙන්නම්. සුජාත පුත්‍රේ කටයුතු ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා. එතකන් ඔබට සිහිපත් කරන දුරකථන අංකයට කතා කරලා අපින් විස්තර ගන්න. අපි මේ පිළිබඳව විස්තර ඔබට කියන්නම්. දැනට චුට්ටක් මේක මේ සතියක් විතර බ්‍රේක් වෙලා තියෙනවා වරුණ මහත්තයා. ඇත්තට ඒක තමයි උනේ. නමුත් ආපු ප්‍රශ්න ගොඩක් දුරට निराකරණය වුණා. අපි ඔබට සිහිපත් කරන මේ දුරකථන අංකයෙන් ඔබට විස්තර තවත් දැනගන්නට අවශ්‍ය නම් කතා කරන්න 070 342 1083 070 342 1083 තමයි සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ වෙනුවුණු දුරකථන අංකය. අපි ඔබට ඒ සඳහා ආරාධනා කරන ගමන් ලබන සතියේ අපි මේ සිත්නෙත් අසපුව ඉරිදා සිත්නෙත් අසපුව සජීවී වැඩසටහනක් ලෙසින් තමයි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ඔබ මේ වන විටත් දන්නවා ගම්පහ බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම් මාලාව ආරම්භ වෙනවා. මට මතක් වුණේ මේ සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය ගැන කියනකොටම ගම්පහ බවුන් පැලැස්සට කලින් තමයි අපි මහියංගනේ මේ බවුන් පැලැස්ස ඉදි කරන්නට සූදානම් වුණේ වල්පොළ ගෞතම හාමුදුරුවෝ. එහිදීත් යම් බාධක ඇති වෙලා ඒකත් తాවකාලිකව කියලා දැන් ටික කාලයකට යට ගියා. දැන් ඒ අනුව තමයි ගම්පහ බවුන් පැලැස්ස ඉදි වෙන්නේ. ඒ වගේ බාධක එනවා. හැබැයි උත්සාහවන්ත ස්වාමීන් වහන්සේලා ධර්ම ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. ඒ කටයුතු වෙනුවෙන් කැප වෙනවා. ඒ නිසා උන්වහන්සේලාට සියලු මේ සම්‍යද්දෘෂ්ටික දෙවියන්ගේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය රකින්න සියලු දෙනාගේ ආශිර්වාදයක් ලැබෙනවා. ඒ නිසා අපට මම හිතන්නේ සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ පිළිබඳවත් ඉදිරියේදී මේ වගේ සුබ අනාවැකි සුබ පණිවිඩ අහන්නට ලැබේවි. සහ ඒ තුල අපේ සමාජයේ බොහෝ දෙනෙකුටත් අපේ හාමුදුරන් වහන්සේගේ ඇසුරේ ඉඳලා
මේ අභිධර්මයේ තවදුරටත් ප්‍රගුණ කරන්නට අවකාශයක් ලැබේවි. මා සිහිපත් කළේ අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ලබන සතියේ ඉරිදා සිටනේ තසපුව සජීවී වැඩසටහනක් ලෙසින් පැවැත්වෙන්නේ ගම්පහ බවුන් පැලැස්සේ. බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම් මාලාව ලබන පෙබරවාරි 26 වෙනිදා ආරම්භ වෙනවා. ලේදන් දීමේ පින්කමකින් වෛද්‍ය සායනයකින් තමයි පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ දවසේ මේ පින්කම ආරම්භ වෙන්නේ. ඊට පසු 27 වෙනිදා සවස 2ට මේ බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම් පැවැත්වෙනවා. ඒ වගේම ඊට පසුව 28 29 පළවෙනිදා කියන දින තුන තුලදී නෙල්ලිගල ශාකසිංහ සුගන්ධ කුටියේ වැඩ හිඳින බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටගත් මහරහතන් වහන්සේලා ගම්පහ බවුන් පැලැස්සට ඒ උතුම් ධාතුන් වහන්සේලා වැඩම කරවලා ඔබට වඳින්නට අවස්ථාව ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ උතුම් කටයුත්තට එකතු වී බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ වැඳ පුදා ගන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ දිනවලදී සෙනසුරාදා ඉරිදා කියන්නේ 29 පළවෙනිදා කියන දින දෙක තුලදී නෙට් රේඩියෝවේ සෙනසුරාදා සිට්නෙත් අසපුව පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඒ වගේම ඉරිදා සිට්නෙත් අසපුව පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අපි ගම්පහ බවුන් පැලැස්ස භූමියේ සිට සජීවී ලෙසින් විකාශය කරන්නට බලාපොරොත්තු වෙන පමණක් නෙවෙයි ඉරිදා උදෑසන 8ට මෙත්නෙත් පාමුල පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. හවස 6ට ඔබ ශ්‍රවණය කරන පහන් කන්දත් ලබන 29 සහ පළවෙනිදා කියන දින දෙක තුලදී ගම්පහ බවුන් පැලැස්සේ සිට සජීවී ලෙසින් විකාශය කරන්නට බලාපොරොත්තු වෙන නිසා මේ පින්කම් සමග අත්වැල් බැඳ ගන්නටත් ඔබට මෙත් සිතින් ගෞරවයෙන් ආරාධනා කරමින් අද දවසේ අපි ඉරිදා සිට්නෙත් අසපුවෙන් සමුගන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව තුළ මම හිතන්නේ අභිධර්මයේ වැදගත්කම වටිනාකම පිළිබඳව සහ ඒ පිළිබඳව තිබෙන සැක සංකා දුරු කරපු දේශනාවක් බවට පත් වුණා. ඒ තුළ මම හිතන්නේ අභිධර්මයට නැඹුරු වෙන පිරිස තවත් වැඩි වේවි. ඒ නැඹුරුව ඔබේ ජීවිතය තුළ තවදුරටත් ප්‍රගුණ කරන්නට අපේ හාමුදුරන් වහන්සේ වටා එක රාශී වෙමින් අනාගතයේදී සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේදී ඔබට වාසනාව ලැබේවි. ඒ අතරතුර ධර්ම සාකච්ඡාව තුළ තවත් දහම් කාරණා වගේම සමාජයේ අපි රැවටෙන සහ අපව රවටන අවස්ථාවන් පිළිබඳව ධර්මානුකූල විග්‍රහයන් අපේ හාමුදුරන් වහන්සේගෙන් ලබාගෙන අනුශාසනාවන් ලබාගෙන අපි තවත් ධර්මයට නැඹුරු වෙමු. ඒ උතුම් වාග්ය අපට හිමි කර දෙන්නට උත්සාහ කරන හැමදෑම මේ වෙනුවෙන් ඉරිදා සිට්නෙත් අසපුවෙන් අනුශාසනා සිදු කරන පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා. ඒ ජීවිත කාලය තුළ මේ ගෞතම සසුනේ උතුම් වූ ධර්මාවබෝධය පිණිස උන්වහන්සේට කුසල් රැස් කරගන්නට වාසනාව ලැබේවායි කුසලයේ උන්වහන්සේට නිවීම පිණිස පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ ඉරිදා සිට්නෙත් අසපුවෙන් සමුගන්නවා. නැවතත් සුපුරුදු විදිහට ලබන ඉරිදා රාත්‍රී 7ට ගම්පහ බවුන් පැලැස්සේ සිට සජීවීව සිට්නෙත් අසපුවෙන් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සිය සතගේ දුක දුටුවේ